හොඳයි. ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. අපි නැවතත් හමු වෙනවා අඟහරුවාදා වැඩසටහනේ. ඒකෙන් අදහස් කරන්නේ අපි නිවන නිවීම දේශනාවේ 28 වෙනි දේශනාවට නැවත පද්දයකට කියන්නේ සාකච්ඡාවක් සමාලෝචනයක් එක්ක අපි එකතු වෙනවා. ඉතින් අපි දේශනේ ආරම්භ සමාලෝචනයේ ආරම්භයේ පිණිස එදා නතර ප්‍රදාන දලා ඉදිරියට පොත ඉදිරිපත් කරන විදියට අපි ගෞරවයෙන් ආරාධනා කරමු අපේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවනේ නිවීම දේශනා මාලාව 28 වන දේශනයේ 636 වන පිටුව. සනස මම පොඩ්ඩක් කලින් පටන් ගන්නවා මේ එකතු කරගන්න. මේක වඩාත් පැහැදිලි වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාර පබ්බෙන්. පුණජ පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථා ඨිතං යථා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්ඛති. අත්ථි ඉමස්මින් කායේ පඨවි ධාතු. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. සයථාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතක අන්තේ වාසීවා ගාවින් වදිත්වා චාතුම් මහාපතේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ අස්ස. ආදී වශයෙන් මේ ධාතු මනසිකාරය පිළිබඳව ප්‍රකාශ කෙරෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ. නැවතදී මහානතෙම මේ කය යථාඨිතං යථා පනිහිතං. මෙතනත් වැදගත් වචන දෙකක්. කය ඔහේ තිබෙන හැටියටම මේවා අනුදක්න ඇතුළට දාලා පරමාණු විග්‍රහයක් නොවේ මෙතන කරන්නේ. මේ තියෙන හැටියටම යථාඨිතං යථා පනිහිතං ශරීරයේ ඔහේ සිටි ආකාරයෙන්ම පිහිටි ආකාරයෙන්ම ධාතු වශයෙන් මෙනෙහි කරනවා. ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ කයෙහි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතු හතර තියෙනවා. ඇත්ත වශයෙන් මෙතන කෙටියෙනුයි සඳහන් වෙන්නේ. මේවා අනිත් සූත්‍රවල විස්තර වශයෙන් ප්‍රකාශ කෙරෙන නිසා මේවාට ශරීරයෙන් ගත යුතු නිදසුන්. එතකොට මෙන්න මේ ධාතු හතර හැටියට දකිනවා. මෙතර උපමාවෙත් විශේෂත්වයක් තිබෙනවා. හරියට අර ගවයින් මරන්නෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ එළදෙනක් මරලා කැබලි සිව්මහා සන්ධියක තබාගෙන විකුණන්න ලෑස්ති වෙලා ඉන්නකොට අර ගව දෙනක කියන ඒ සංඥාව නැහැ. ඒ වගේම මේ මස් මොන දෙනකගෙන් ආවද කොහෙන් ආවද කියන හැඟීමකුත් නැහැ. මේවා මස් කැබලි කියන සංඥාව විතරයි තිබෙන්නේ. අන්න ඒ විදිහේ නිර්විශේෂත්වයකින් එකක් අනිකකින් වෙන්කර නොගෙන තනිකර ඒ ධාතු හතරටම දැම්මාම හිතේ ඉබේටම උපේක්ෂාවටයි නැඹුරු වෙන්නේ. උපාදින්න අනුපාදින්න අතර තිබෙන පිල් බෙදීම වගේම තවත් පිල් බෙදීමක් තිබෙනවා. ඒකත් මෙන්න මේ සතිපට්ඨාන සූත්‍රයේ අප සලිනුත් සාකච්ඡා කළා. ඒ පිල් බෙදීම තමයි තමා සහ අනුන් පිළිබඳ පිල් බෙදීම. ඒක නිසා තමයි ඔය ධාතු මනසිකාර පබ්බය අවසාන වෙනකොට ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති. මෙසේ තමාගේ කයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ කයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ සහ අනුන්ගේ කයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. තමා සහ අනුන් කියන එතනත් පෙනෙන්නේ අර දෙගොල්ලොම එකයි කියන එක වගේ. අර ද්වේතාවට පහරයි දෙන්නේ මෙතන. මේ ටික ඇතර කාරණු තුනක් විතර මතු කර ගන්න පුළුවන් අපිට භාවනා කරන යෝගාවචර භික්ෂු නැත්තම් උපාසක උපාසිකා පිරිසක් වශයෙන් යථාඨිතං යථාපනිහිතං කියලා කියන්නේ කය තියෙන විදිහට බලනවා. ඒ බැරිල්ල ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි කයට මෛත්‍රී කරන්න පුළුවන්. මම සෝසේ වාඩි වෙලා ඉන්නවා කියලා. කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ. වාඩි වෙන්නේ කුරුසු යන ගැහුවා වගේ හැඩ පෙන්නන්න බල පෙන්නන්න මිසක්කා මේ ඉඳගෙන ඉන්න විදිහේ ඉන්නේ සැප බලන්න පූසෙද්දියා බලන්න. ඕනම තැනක එක ඉන්නකොට ඉන්නේ සුවසේ. කිසිම මිනිසෙකුට බෑ. ඒ මොකද හේතුව මිනිස්සයා සබහාගත වෙච්ච ගමන් කෘතිමයි. සබහාගත නැතුව අපි සාමාන්‍යව ගෙදර දොරේ අපි වැඩක් කරන පාළුවේ තනියම ඉන්නකොට අපේ ප්‍රകൃතිය අපිට ඇඳුම් අඳින්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි මේ සමාජයේ ඉස්සර පුදුම රංගපෑමක් රංගපාන්නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ සියලුම බුද්ධ කල්පෙම අවධානය දිනාගත් උත්තමයන් වහන්සේ. උන්වහන්සේ කියනවා ඉන්න විදියට හිටපන්. ඔකට අපි කියන්නේ ඉදුම් හිටුම් පහසුකම කියලා. ඔයට මෛත්‍රී භාවනාව කියන්නේ අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනිගෝ සුඛී යත්තානම් පරිහරාමි. ආත්මේ සෝසේ පරිහරණය කරනවා. කිසිම කෙනෙක් නැහෙනි. හැම කෙනාම කුරුසිර තියලා යන ගැහුවා වගේ රංගපෑමක නෙන්නේ. කමක් නැහැ රංගපෑවට ජොලියේ. තමයි ඉන්න පහසුව කිසිම කෙනෙක් මම දැකලා නැහැ. පොඩි දරුවෙක් කර අවුරුදු 6ට පල්ලෙහා පොඩි දරුවෙක් කර කිසිම කෙනෙක් නැහැ හැම වෙලාවෙම රංගපාන. ඉතින් මේ රංගපෑම නිසා කය අසමබර වෙනවා. මනස අසමබර වෙනවා. ධාතු කෝප වෙනවා. මේ රසායනික ශරීරේ සම්පූර්ණ අවුලකට යනවා. පණ්ඩිත ස්වාමීන් කියනවා කෙල්ලෙක් කොල්ලෙක් ඉස්සරහා මේ පිළිමද සිට ඇතුව මල්ලත්තක ඉන්න එක පොඩ්ඩක් කල්පනා කරන්න කියලා. මොන තරම් කෙලස් ගලනවාද කියලා. උපරිමනේ ගෑණියෙක් පිරිමියෙකුට තියෙන ගන්ධ රස පහසට තියෙන කැමැත්ත කොච්චරක් කෙලස්ද කියලා. ඉතින් මේකෙන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මුළු මානව ජීවිතේම විස්තර කරා. අපි හැම වෙලාවෙම රංගපාන්නේ කාමුක රංගපෑමක් කියලා. අපි මේ ඔක්කොම රංගපෑම් ජාතිය බෝ කිරීම සඳහා පමණයි කියලා. ඉතින් ඒක sexual pleasure කියලා තමයි කිව්වේ. අපේ මුළු හැසිරීමම උදේ ඉඳලා හැන්ද වෙනකන් ලද්දා පටන් මැරෙනකන් සමාජයේ සහ තනිව ඉන්නකොට මේ මම ජනප්‍රිය වෙලා මගේ ශුක්‍රාණු කොහොමද දෙන්නේ? මගේ ඥාන ටික කොහොමද පවත්න්නේ කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ පිට sensual pleasure කිව්වා. ඉන්ද්‍රම් පිනවීම කියලා කිව්වා. sexual කියන එක ලිංගික කියනවා. sensual කියලා කියනවා ඉන්ද්‍රම් පිනවීම. ඉතින් හැම සතෙක්මත් ඒක කරනවා. ඉතින් ඒ සත්තු මිනිස්සු දෙපිරිසම ගිම හැසිරීම මේ sexual pleasure කියන නිසා මේකට Jewish phonography කියලා සාමාන්‍ය ශිෂ්ට ජනතාව බැන්න මේ ජුදිවෙක් ඇවිල්ලා අපිට මේ කුණුහරුප උගන්වනවායි කියලා. ඒ කුණුහරුප උගන්වන කලාපයේ ශාස්ත්‍රයට කියන්නේ phonography කියලා. phonography වලට මොකද්ද දන්නේ නැහැ. ඒ කියන්නේ blue films හදන්නේ. phonography කියලා තමයි කියන්නේ. ඒකට ඒ කියන්නේ ලිංගික ආසාව කුප්පනවා. කොච්චරක්වත් ඔය බටහිර ලෝකේ කරන්නේ මෙච්චරයි, තාක්ෂණය කරන්නේ මෙච්චරයි, යටිතල පහසුකම් කරන්නේ මෙච්චරයි, රූපලාවන්‍ය කරන්නේ මෙච්චරයි, නීතිය කරන්නේ මෙච්චරයි, බැංකුව කරන්නේ මෙච්චරයි, පත්‍ර කරන්නේ මෙච්චරයි. දෙන මොකක්වත්ම නැහැ ලිංගික ආසාව කුප්පනවා. ඉතින් අපි හරි කැමැති. අපි පතෝල කනකොට උමලකට කැල්ලක් දාන්න කැමැතිනේ. අපි ඔය පිළිහුරු පොඩ්ඩක් දාන්නේ. ওই සෙල්ලම තමයි තියෙන්නේ. ඉතින් ඒක පැහැදිලිවම කිව්වා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඊට පස්සේ යාට බැන්නා මේ ජුයිස් ෆෙනෝග්‍රැෆි මේ යක්ෂයා මුළු මානවයම කුණු හරපයකට දාන්න හදලා. බුදුරජාණන් වහන්සේ කිව්වේ sensual pleasure. මේ ඉන්ද්‍රම් පිනවීම. බාහිර රූප හැපිනවන්න gedaraක තියෙන ප්‍රමාණය. ටෙලිවිෂන් ද, ඉන්ටීරියර් ඩෙකරේෂන් ද, එක්ස්ටීරියර් ඩෙකරේෂන් ද, ආකිටෙක්චර් එකද, ගෑනු අදින හැටිද, පිරිමි අදින හැටිද, අලංකාර අපි හොටෙල් කරන කට්ටිය දාන්නවනේ. ඊවැසෙන් කීයක් හරි කඩා ගන්න නම් එනකොට එන්න පේන්න තියෙනවා. ඉතින් ඒක තමයි අද ආරණ්‍ය වලත් තියෙන්නේ. ආරණ්‍ය වලට ඒ නිසා කියන්නේ කැලෑ පන්සල් කියලා. පන්සලෙත් තියෙන එච්චරයි මිනිස්සු එන්න යඩක්. මොකක් හරි කරලා උසම බුදු පිළිමේ හරි උසම චෛත්‍ය හරි මොකක් හරි බුදුරස් කරකිනවා හරි හදන එක තමයි. ඒකට කියන්නේ sensual pleasure කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන හෙළුවලි ගෑණියෙක් අතර මට තරහ යන්නේ නැහැ. ඒ හෙළුවලි ගෑණිටි ඒක ඕන තැන විකුණන්න පුළුවන් දෙන්නේ. දැන් ඒකයි බුදුහාමුදුරුවෝ සමසම යන්නේ. මේ බුදුහාමරෝ පෙන්නලා එහෙම නැත්නම් සද්ද සංගීත රාව දාලා පිරිත් කියනවා සින්දු කියනවා ඒක පුද්ගල භික්ෂුන් වහන්සේලාගේ ඒක පුද්ගල සංදර්ශන පවත්වනවා සින්දු කවි සංගීතේ ඒ බුදුරජාණන්සේකට අහන්නත් පුළුවන් නම් පසුබිම් සංගීත දාන්න හදනවා ඒ මේවට කියන sensual pleasure විසක් භක්ති ගීත කීයක් ඡාද තියෙනවද ලවුඩ් ස්පීකර් එකක් නැති පන්සලක් දැකලා තියෙනවද? නැහින්න බෑ පන්සලක් තියෙන ලවුඩ් ස්පීකර් තියෙනවා. දැන් මේ වෙනකොට සෞදි අරාබියෙත් පල්ලියේ ලවුඩ් ස්පීකර් දාන එක තානම් කරලා. මල්ල කරදරයක් නේ අප්පා මේක බලන්නකෝ මේ සද්ද ගෝසාව කියන එක කොහෙද හුදේකලාවක් කොහෙද විවේකයක් මේ ලිංගික මේ සද්දාතාව. ඒ නාසය පිනවන්නේ මේ ගල්වන දේවල් කීයක් ලතු උලනවාද කියලා බලන්න. ඒව එක කඳුලක් කීයද කියලා බලන්න ගාන. ඒ සුවඳ විකුණන කාන්තාවන්ගේ
සාප්පුවල කාන්තාව හැමදාම යනකොට පුංචි පොඩ්ඩක් හොරකම් කරන්න යනවලු. වදිනේ පුංචි කුප්පි වල. ඉතින් ඒගොල්ලෝ මේ සිකියුරිටි කාර්යය මේක අරනකොට කැමති නැතිලු. බෑග් එක. හෑන්ඩ් බෑග් එක දාගෙන යන්නේ. ඒකට ඒ කට්ටියගේ මාස් සුද්ධිය වෙච්ච සනීප ආරක්ෂක තුවායකුත් දාගෙන යනවලු. අරපු ගමන් පේන. ඒ ඇතුලේ තමයි තියෙන්නේ මේ පුංචි කුප්පියක්. ඉතින් ඒ වගේ සාප්පුවක් අද කොළඹ හතේ නැත්තම් පිටකොටුවේ ගන්න ගියොත් ඒ සාප්පුවට යනවට මෙච්චර ගෙවන්න ඕනේ. ඒ තරම්ම මේ සුවඳ විකුණලා මේ බැල්ලියක් බල්ලෙක් අල්ලගන්නේ සුවඳ විකුණලානේ. කුරුමිනියෙක් අල්ලගන්නේ සුවඳ විකුණලානේ. ඒකට කියනවා මේ අපි තේව කර්මාන්තේ ඔය නෙටල් ග්‍රැබ් කියලා සතෙක් කියනවා. ඒක නිකන් සාමාන්‍යයෙන් රඹුටන් ගෙඩියක් වගේ. ගෑවිච්ච තන දනවා. ගෑනු ඔය රෙදි පළඟු වැඳගෙන යන්නේ ඌව ඒ සතා තේගස්වල ඉන්නවා රින්ගනකොට හැම තැනම ගෑවෙනවා. ඉතින් මේ පිරිමි සත්තු මරනවා. මරන්නේ මොකද්ද මේ ගෑනු සත්තුන්ගේ නිකුත්නේ සුවඳ එකතු කරලා පොඩි පෙට්‍ර ඩිෂ් එක තියලා තියෙනවා. අරුන් 70 ගණන් එනවා මෙතෙන්ට. මට මතක නැහැ මට නමක් තියෙනවා ඒක හරි ගණන් ගෑනු සත්තුන්ගේ ලිංගිත හෝමෝන අරගෙන තේවත්තේ තියලා තියෙනවා. අරුන් කුරුමිනිය කැටි වණු ගන්න හැටි දන්නවනේ. 70 ගණන් ගෙවාගෙන එනවා අර සුවඳට. ඉවරයි. ඒ වගේ මේ ගන්ධෙන් සුවඳෙන් තමයි තිරිසන් ලෝකේ සාමාන්‍ය ඉවාලලා තමයි යන්නේ. ඊට පස්සේ රසට අද හන්දියකට ගිහිල්ලා බලන්න ಜಾති චීන කඩවල්, ජපන් කඩවල්, සයිවර් කඩවල්, සිංහල කඩවල්, මුස්ලිම් කඩවල් කොච්චර ಜಾති තියෙනවද කියලා. රසපේ මේ දිව පිනවන්න. ඊට පස්සේ පස්සට විල්ලුද ಜಾති ඇඳ පුටු කොට්ට මේට යන වාහන මොන තරම් දේවල් තියෙන ඔක්කොම බලන්න පන්සලකට යන්නකෝ. ඔය ඔක්කොම උපරිම දේවල් තියෙන පන්සල් වල. මේ ළඟදී හාමුදුර කෙනෙක් කියලා තිබුණා මේ දුර්භික්ෂ කාලේ පන්සල් වල තියෙන බූදලේ කරුණාකර බෙදලා දෙන්නයි කියලා මිනිස්සුන්ට. මෙච්චර කල් මිනිසුන්ගේ දේ හැම කරලානේ ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබා ගත්තේ. එහෙනම් මිනිස්සුන්ට දීලා දාන්නයි කියලා. ඒ පන්සලේ මේ බුරුම භාෂාවෙන් කියනවා දානේන සීලේන සමාදපේති හරීත්ත කණ්ඩම්පි පරං නදේති කියලා. හැම වෙලාවෙම මිනිසුන්ට දානෙන් සීලෙන් අනුශාසනා කරනවා. හැබැයි අරලු කඩක්වත් දෙන්නේ නැහැ. පන්සල කියන්නේ එහෙම හදලා තියෙන්නේ. අපිට එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ. අරලු කඩක්වත් දෙන්න බෑ. දානේන සීලේන සමාදපේති හරීත්ත කණ්ඩම්පි පරං නදේති. ඉතින් මේ සංඝයා මේ ටිකක් දීලා දානවා නම් ඔයිට වැඩි ලොකු දීමක් ලබන්න පුළුවන්. පල්ලි ඔය ටික දීලා දානවා. පල්ලි විතර බූදල් නැහැ කොහෙවත්. අරාබි මේ මුස්ලිම් පල්ලි වලත් අපේ බූදල් වලට විදේශ ආධාර විවර කියන්නේ විදේශ සම්පත් සීනවා. ඥාව ගණන් එවන්නේ. ඉතින් මේ ටික කරන්නේ මොකද්ද? අර දුප්පත් මිනිස්සුගේ සල්ලි එකතු කරගෙන පින් කැටෙන් අපෙමුත් මේ කතා කරනවා. ජාත්‍යන්තර සංගම් වලින් මු සල්ලි එනවා. මේ සුකොපභෝගීත්. ඒකට භික්ෂුවක් භාවනා කරන කෙනෙක් භ්‍රමචර්ය සඳහා මේක යොදවන්නේ. එතන මේ කාමභෝගී පුද්ගලයෙක් මයිකල් ජැක්සන් වගේ එහෙම නැත්නම් මට මතක නැහැ නන් ටික මතක් වෙන්නේ නැහනේ. මේ මිනිස්සේ දවසට වීදම් කරන ප්‍රමාණය. මයිකල් ජැක්සන්ට කුරුලෑවක් ආවොත් දොස්තරලා 5 දෙනෙක් හැම වෙලාවෙම ඉන්නවා පිටිපස්සේ ප්ලේන් එකෙන් ගෙන්නන ડોක්ටර් කෙනෙක් කොයි රටට ගියත්. මතට භයානක හැමේ රෝගයක් තිබුණා. කළු මිනිස්සයා සුදු වෙලා. පුඩිම හැමේ රෝගයක් තියෙන. බැති වුණොත් එතන මැරලත් එහෙම තමයි. ඉතින් ඒ වගේ දෙයකට නැව් ගෙනියන්නේ. එයාගේ සංගීත සම්දර්ශනය පවත්තන්න අපේ වගේ රටකට කරන්න බෑ. නැව් ගානක තමයි මේ වේදිකාව සකස් කරලා සංගීත සම්දර්ශනය කරන්නේ බිලියන් ගාණක් ගන්නවා. ඉතින් මේ දිව කන නාසය පිනවන්න මේ ලෝකේ කරන දේවල් තමයි දියුණුවයි කියලා කියන්නේ. ඒ ඕන දේ සිංගප්පූරුවේ කරතයි. ඒ ඕන දේ හොංකොං වල කරන්න පුළුවන්. ලංකාවේ කරන්න බෑ. ලංකාවේ දරන්න බෑ. ඉතින් ඔය ටික ඒ දේ මේ පංචකාම සම්පත්තිය එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපුවේ මේ ඉන්ද්‍රම් පිනවීමේ වැඩේ අපි කාමයේ වෙනුවෙන් කෙරුවට තමන්ට තමන් මෛත්‍රී කරගන්න එක. ඒ කියන්නේ ඉඳුන් හිටුම් පහසුව කියලා. එක්කිනෙකුටවත් තේරෙන්නේ නැහැ. ඉඳුන් හිටුම් පහසුකම තේරෙයි භාවනා කරපගෙන තනි වෙනකොට එයා තමන්ගේ තලට ඉඳී. දැන් අපි තල්ලු කරලා තියෙනවා සමාජයට ගණයා කෙරේ කුලයා කෙරේ බන්දලා එතෙන්දි රංගපානවා. ඉතින් අර මනුස්සයට භාවනා කරගන්න බෑ.
ඉතින් බුදුන්ස් කියනවා අරණ්‍යගත වෙන්න රුකුම. දැන් අරණ්‍යගත වුණත් ඔය මාර්යාගේ සේනා සාමූහණේ සිද්ධ වෙනවා. ඉතින් වාඩි වෙලා බලන්න කාටද පුළුවන් කියලා මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව සනීපෙන් ඉන්නවද කියලා බලන්න. මේක සමමිතිකද කියලා බලන්න. මේක සැහැල්ලුවෙන් අතපය දෙක තියා ඉන්නවද කියලා බලන්න. මේක දන්නේ නැති නිසා 99.999ක් මිනිස්සු භාවනාවට එන්නේ නැහැ. මට ඉඳගෙන ඉන්න බෑ කියලා. මට ඉඳගෙන ඉන්න බෑ. ඒ කට්ටිය කියන්නේ මේ ඉඳගෙන ඉන්න එක තමයි භාවනාව කියන්නේ. ඉඳගෙන කැමරාවක් ඇල්ලුවම ඉන්න හැටි බලන්නකො සුප්‍රබුද්ධලා වගේ. නිවන් දැකලා ඉන්නේ. කැමරාව නැහැනේ. සාක්කුව දාගත්ත බෙල්ල කටේ කියලා වැක්කිරෙනවා. කැමරාවකට තියෙනවා බුදුහාමුදුරන්ට වැඩි බලයක්. ආපු ගමන් ඔක්කොම ඉද්ද ගැව්වා. හැබැයි කියලා එන්න ඕනේ. ආවේ නැත්නම් කටේ කියන හරි වන්දා රෙද්ද පල්ලෙන් බයිනවා. පාරේ මොකද මේ ඉඳගෙන ඉන්න දන්නේ නැහැ. ඇවිදිනකොට ඇවිදින හැටි කොහොමද කියලා අහනවනේ. සක්මන් භාවනාදී එහෙම කියන එක හොඳ නැහැ. අපිත් එහෙම තමයි ආවේ. කොහොමද ඇවිදින්නේ? මේ කවදාක මේ සක්මණේ ඇවිදින්න වෙනයි ඒගොල්ලන්. එතකොට බත් කනකොට මේ සතියෙන් කරන්න කිව්වම එතකොට බත් කන හැටි අහනවා. සතියෙන් දත් මදින්න කිව්වම දත් මදින ගැන අහනවා. මේ කරන දේ ඊට 100 පීටන්න කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ භාවනාව සහ 100 කියනකොට ওই බුදුහාමුදුරුවෝ කියන දෙයට බොහොම කිට්ටුයි. ඒකේ එකක්. යතාටිතං යතාපනිතං ඉමමේව කායං අයම් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු ආයෝ ධාතුති. ඉතින් ඒ විදිහට අකීප විදිහට වෙන දෙකට පෙන්වන්නේ දෙනක් මරලා දෙනකගේ මස් විකුණනකොට දෙන කියන සංඥාව නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කවදා සත්තු මාංශය කලඳලා නැහැ, සත්තු මරීමක් ගැන කතා කරලා නැහැ කියලා කිව්වට මේ නිදර්ශනේ. මේක මුළු ප්‍රසිද්ධ නිදර්ශනයක්. ඉතින් ඒකෙන් කියවෙන්නේ රටේ ලෝකයක සාමාන්‍ය දෙයක්. සතෙක් මරලා තිබ්බට පස්සේ මේ හං එක දෙනෙකගේද දෙතුන් දෙනෙකේද මේ අං එක දෙනෙකුද කීප දෙනෙකුද මේ මස් ප්‍රශ්නයක් නැහැ. විකුණන මිනිහට මතකත් නැහැ. කන මිනිහට මතකත් නැහැ. ඒ නිසා මේ නිදර්ශනය මේ අපි කියනවා සාමාන්‍ය බුදුහාමුදුරු දීපු නිදර්ශනකට පිට නිදර්ශන ගන්න එපා. අටුවාචාන් වංශලා දීපු නිදර්ශනකට වෙන නිදර්ශන ගන්න එපා. එතකොට අපි කියන කතාව සංකර වෙනවයි කිය. මේ සංකර නිදර්ශනයක් නෙමෙයි. ඒ නිසා මස් කියන්නේ එකක්, පණ තියෙන සතෙක් කියන එකක්. මස් සංඥාව තියෙනකොට සත්ව සංඥාව නැහැ. සත්ව සංඥාව තියෙනකොට මස් සංඥාව නැහැ. ඒ වගේම අපි පට වියාපෝ තේජෝ කියලා ගන්නකොට ඕක පට මේ රූප ධර්ම ගැන කතා කරන්න ඕන වෙනකොට සරුවචනසේ ඔකට කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. එතකොට පඨවි ආපෝ තේජෝ ආස්තික ප්‍රඥප්තිය නැති තැන නාස්තික ප්‍රඥප්තිය කියන ආකාශ කියලා. පඨවි තියෙන තැන පඨවි ඒක අයින් කරපුවාම එතන තියෙන ආකාශය. තේජෝ තියෙන තැන තියෙන්නේ උණුසුම. ඒක එතනින් ඉවත් කරපුවා එතන තියෙන අවකාශය. වායෝ ධාතු අවත් කරපුවා අවකාශය. තේජෝ ධාතු මේ පඨවි වායෝ ආපෝ මොන දෙයක් ඉවත් කරොත් අපිට කද්දාකවත් අවකාශය දකින්න බෑ. පඨවි ආපෝ තේජෝ වල තියෙන ආස්තිකයේ තියෙන බැඳීම නිසා. ඒක නැතිවීම ඒක කටිනුග්ගහටම අවකාශය කියලා අපි කියනවා. කිසිනි උගුළු අවකාශයේ කසිනේ අයුන් කරපන් තියෙන අවකාශයේ පෙනුනොත් අපි කියන්නේ භාවනාව කැඩිලා සතිය කැඩිලා මට තිබුණ දේ නැතුව ගියයි කියලා. නමුත් ඒක ඔය හැම පටවි ධාතුවක් තියෙද්දිම අවකාශයේ දකින්න පුළුවන් අරූප භාවනා කරපු කෙනාට. ඔය පටවි ධාතු මේක තියෙන මේක මෙතන නැත්තම් මොකද්ද තියෙන්නේ? මෙතන මේ වෙනකොට අවකාශයක් තියෙනවා. ඕනම දෙයක් තියෙන තැන හිටින් ඒක අයින් කරලා තියෙන අවකාශය දිහා බලන්න ගියාම ඒක නාස්තික පැත්තට අපේ ශිෂ්ටාචාරය දාලා තියෙනවා. මිනිහෙක් ඉන්නවා නම් හොඳයි මැරුණොත් කැමති නැහැ. රත්තරන් මිනිමුතු තියෙනවා හොඳයි ව නැති වෙනවට කැමති නැහැ. ඉතින් මේ වගේ අවකාශය දැකීම අවමංගල්‍යයක් වෙලා තියෙනවා. ඒක නිසා ඒ අවකාශයේ දාපුවාම මම මේක ආයෙ කතාව මෙතෙන්ද පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම නැත්නම් අවකාශය ගත්තාම මේක මගේ පඨවි ආපෝ තේජෝ මේක තොගේ පඨවි ආපෝ තේජෝ කියන එක තමයි විඥානය කියන්නේ. කොයි වෙලාවකරක මම සහ මම නොවේ කියන එක මේක මේ ශාංශය ලියලා තියෙනවා. මේ වාක්‍ය පොඩ්ඩක් අල්ලගන්න. ඒකෙන් මේක මගේ පඨවි මේක අනුන්ගේ පඨවි. බඩේ තියෙනකම් මේක මගේ පඨවි කක්ක කරුවට පස්සේ බඩේ එළියට ගියාට පස්සේ ඒක අනුන්ගේ. චි කතා කරන්නවත් එපා සෙනගින්න තැන කියන්නවත් හොඳ නැහැ වාසබ්බ්‍ය වචන බඩේ තියාගෙන ඉන්න හොඳයි. එළියට ගිය ගමන් ඒක අනුන්ගේ වෙන්නේ කොහොමද නැද්දකින් නොපතං.
කටේ කියලා තියෙනකන් හොඳයි. කටේ කියලා නැත්තම් තොලකට වෙයිලයි කියලා ලෙඩක්. කටේ කියලා ටිකක් බිමට වැටෙන්නකෝ. සුප් එකට වැටෙන්නකෝ. ආපෝ ඉඳුල් වෙලා ඒක. ආයෙ ගන්න බෑ. හොටු ටිකක්, කබ ටිකක්, කංකරඩු ටිකක් මේ අරගෙන තමයි අපි ඇවිදින්නේ. එළියට ගිය ගමන් මගේ නුයිච ගම්මෝ ඒකට තියෙන අප්පිරියාවක්. ඒ තරම්ම අර මනුස්සයගේ කාරළු වලට මනුස්සය අප්පිරියා කරනවා. ඉතින් කොහෙද යථාපනි හිතන් කරන්නේ? යතින් බලනකොට වැද්දා හුඟක් දියුණු සතෙක් කියලා දැන් ඉන්න වැදිනායක කෙලින්ම කියනවා. මේ මිනික් ගජ්ජෝ මේ කියන ශිෂ්ටාචාරයට කියලා දියුණු වුණාට වැඩිය හොඳයි නොදකින් ඕක. අපි කියන දේ අහන්න අපි කියවට වැදිබණ කියලා කියන්නේ. ඒත් කමක් නැහැ වැදිබණ හරි අහන්න. ස්වභාවික ජීවිතයක් ගත කරන්න. ඒ දැන් ප්‍රසිද්ධියම කියන මනුස්සයා. අපි ගිය වෙලාවෙත් කිව්වා. මේ කපුල ඇත්ත මේ ඇවිල්ලා උගන්නන මේ සතිපොජ්ජ අපේ මේ කකුල යන්න පුරුදුන මට එකෙක් කොට දාලා දෙන්නයි කිව්වා. මොකද මේ දරුවෝ ඔක්කොම ගිහිල්ලා නොමග. ඔක්කොම නොමග ගිහිල්ලා. මොකද මිනිසුන්ගේ ආශ්‍රය වැඩි වෙලා. ඒ ඌ කියන මේ දිනු නොදකින්. මේකෙන් කරන්නේ මොකද? ඔය ඉඳුරම් පිනවීම. ඒ ඉඳුරම් පිනවීම වෙනුවට තමන්ට දැක් ගන්න පුළුවන් මේ අනුන්ගේ මේ මගේ කියන ભેදය අපි ඉඳගත්තාම යම් වෙලාවක කයට හිතාවයි කියලා කියන්නේ අනික් සේරම මගේ නෙවෙයි. ලෝකෙම අමතක කරා. ඒක ලෝකයක් කරදර අමතක වුණා, ලෝකයක් අසහන අමතක කරුවා, ලෝකයක් ආතතිය අමතක කරා. කාටවත් තේරෙන්නේ නැහැ. මගේ හිතට චිත්තක්ෂණයකට හිත ගත්තාම ඒ ගැනීම නිසා ලෝකයක් ආතති කරදර මට අමතක කරන්න පුළුවන්. ඉතින් කියනවා ළමයාට දුවට බබෙක් කම්බෙන්ට ඉඳදී කොහොමද අමතක කරන්නේ? භාවනා කරනකොට ඒක කල්පනා කර සිටියේ මෛත්‍රිය කියලා හිතනවා. ළමයාට හම්බෙන්නේ ළමයාගේ අම්මනේ තටමඬ ඕනේ. අත්තම්ම තටමඬ ඕනේ නෑනේ. සීයා තටමඬ ඕනෙත් නෑ. ආච්චිත් ළම්බයනකොට තම්බිට අමාරු වෙන්න ඕනේ නෑනේ. ළමයාට හම්බෙන්නේ අමාරුයි. මේ අපි උකට තටමල ඇති වැඩි. ඉතින් අපිට බයිනවා කැවුත්තක් නැහැ පිරිමිකම ඔහොම තමයි ඔය ළමයි හම්බෙච්චාම දන්නේ එයාට අමාරුයි. අපි තටමවන්නත් එයාට අමාරු තමයි. ඊගාවදාසේ හැමනේ වෙලාවෙ මතක තියාගෙන ඉන්න ඕක ඊගාවසරෙත් වෙන්නේ කියලා. ඒක දන්නේ එකම එක කොටි දෙන විතරලු. ආයෙන්න දෙන්නලු පිරිමියෙකුට පලාතකට පළවෙනි පැටිය හම්බුනාට පස්සේ කිසිම මිනිසෙකුට ඒක මතක නැහැ. ඔය දෙක අතර තියෙන සම්බන්ධයේදී අනුන්ට දුක තිබුණා කියලා මම මොනව කරන්නේ? මේ මගේ දේවත් දරාගෙන ඉන්න බැරි නිසා මම නෙවෙයි කියන එක තමයි විඥානය කියන්නේ. ඉතින් බලන්න අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් විඥාණයට පොහොර දාන හැටි. මේක තොපි, මේක දෙමළු, අපි සිංහල, ඒ දෙමළු සාදාගත්ත සංවිධානය අපි දෙමළ කියලා. ගහන්න. ඒ මොකද්ද මේ කරන්නේ? ඉතින් ඕකටනේ අපි උදව් කරන්නේ. ඉතින් ඒ නිසා මේ විඥාණය ගත්තට පස්සේ පඨවි ආපෝ තේජෝ සහ අවකාශ කියන දේ ඒ මට්ටමට යන්න නැතුව විඥාණය කරන වැඩි තේරුම් ගන්න බෑ. අපි හැම වෙලාවෙම ගිය ගමන් අපේ අපසරිය ලැහැත්ති කර ගන්න ජුරිස්ඩික්ෂන් එක. ඊට පස්සේ මේක ඇතුළට එන්න එපා. මේක මගේ. උඹත් එතොට එන ගහපිය අපේ ගෙදරතොර මගාරවල. එච්චරයි අපි කියන්නේ. උන්ට එන හත ගහපිය අපේ ගෙදරතොර දුව දරුවෝ මගාරවල. උන්ට එන ගැහුවට මට කමන්නේ. නමුත් දැන් මේ ගෝලීයකරණය කියලා කියන ඌට එන ගැහුවත් මටම තමයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ යථාටිතං යථාපනීතං ඉම මේව කායං ධාතුසෝ පච්ච වේකති උගේ ධාතුත් එච්චරයි. ඒ ධාතු දන්නේ උගේ ඇඟේ තියෙනවා මේ මගේ ඇඟේ තියෙනවා පටවි දන්නේ පටවි ගෑනු ඇඟේද පිරිමි ඇඟේද තියෙන එක. ඉතින් ඒක නෑනේ අපිට අපේ පටවි ධාතුව දඟලනකොට අපි කනගාටු වෙන්න ඕන. අපි බෙහෙත් කරන්න ඕන. අපිට අනික් කට්ටිය උපස්ථාන කරන්න ඕන කියලානේ කියන්නේ. ඉතින් ඒ නිසා ඒක තුන්වෙනි කාරණාව. මේ පඨවි ආපෝ තේජෝ කියලා ගිතිගම විශ්වගත වෙනවා කියලා මේ ස්වාමීන් කියනවා. අපිට අපේ ඇඟ ධාතු වශයෙන් බලන්න බෑ. අපේ ඇඟ මේ අත, පය, කට, නාසය කියලා තමයි බලන්නේ. ඉතින් ඒකට කියනවා මේ අපි මෙවට ආරූඪ නම් දානවා කියලා. ආරූඪ නම් වෙනුවට මේ පඨවි මේ ආපෝ කිනක 100%ක්ම හරි නෑ. නමුත් සෑහෙන බේරීමක් සිද්ධ වෙනවා. දැන් මේ ඇවිල්ලා තියෙන තේජෝ ධාතුව. දැන් තේජෝ ධාතුව ආපම ඒක සීතලක් දැනන්නේ කුණුසුමක් දැනෙන. ඉතින් අර සීතල දැනනොනේ එයා දැනගන්න ඕනේ පරිසරයේ උණුසුම්. ඒකයි මේ සීතල වෙලා තියෙන්නේ. උණුසුමක් දැනෙනවා නම් පරිසරයේ සීතලයි. මම රස්නේ ඒකයි උණුසුමක් දැල්ලා තියෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ නේ. අපිට තේරෙන්නේ එක පැත්තයි. අඩිය තියෙනකොට සීතල පොළොවක්ද රස්නේ පොළොවක්ද කියන්නේ ශරීරයට සාපේක්ෂව. ඔය සීතල පොළොවට සීතල පොළොව ගැටීම ස්පර්ශය කියන්නේ නැහැ. හොඳට මතක තියාගන්න භෞතික විද්‍යාවත් කියන්නේ ඒක සමාන කලාපනේ. සීතල පොළොවට පය ගැටෙනකොට තමයි ඝර්ෂණය කියලා කියන්නේ. ස්පර්ශය කියලා කියන්නේ. පොළොවේ තියෙනකොට එයාට එයා තේරෙන්නේ ඒක ස්පර්ශයක් කියලා කියන්නේ නැහැ.
දෙකම සම සීතල. පොළවේ තනක් රස්නියයි පොළවේ තනක් සීතල වුණත් අපි ඒක ස්පර්ශය කියන්නේ නැහැ. අපි ඇඟත් එක්ක නැත්තම් වෙන ස්පර්ශක් පෘෂ්ඨයක් ගැටෙන්න ඕන. පෘෂ්ඨ දෙකක සමපාතනය තමයි ස්පර්ශය කියලා කියන්නේ. සමාන කලාප අංශු දෙකක් වැදුනට ස්පර්ශය කියලා කියන්නේ දැනෙන්නේ නැහැ. ඒවා ලෝකෙට අදාළ නැති දේවල්. විසම කලාප දෙකක් වගේ. ඉතින් පය තියෙනකොට තේරෙනවා. හුස්ම ගන්නකොට එකක් වෙනවා පිට කරනකොට එකක් වෙනවා. අන්නේ විදිහට ධාතු මනසිකාරය තේරුම් ගන්න පුළුවන්. ඒ ධාතු මනසිකාරය තේරෙනකොට මේක නාසයට තේරෙනවා, කයට තේරෙනවා, පායට තේරෙනවා කිව්වොත් ඒක නම් පැහැදිලිවම තාම ආත්ම සංඥාවේ තාම මගේ කොටස් කරගෙන තියෙන්නේ. ඉතින් එහෙම කරගෙන යන ධාතු මනසිකාරයට එනකොට කියනවා මේ ධාතු වශයෙන් බලන්නකෝ. භාව වශයෙන් බලන්නකෝ. ස්වභාව වශයෙන් බලන්නකෝ. ගති වශයෙන් බලන්නකෝ. මොනවද ගති කියන්නේ? තද ගතිය. මෙලෙක් ගතිය. උණුසුම් ගතිය. සීතල ගතිය. කද්දාකවත් බෑනේ. කට රිදෙනවා, බඩ රිදෙනවා, දහය නහය රිදෙනවා කියන මිසක්කා ඒ ගති වශයෙන්, භාව වශයෙන්, ස්වභාව වශයෙන් බැලුවා නම් ඒ කෙනාට වැටහෙන දේමයි මට වැටහෙන්නේ. ආයෙ වෙන කිසිසේත්ම වෙනසක් නැහැ. එයා ඒක සැපට ගන්න පුළුවන්, මන් දුකට ගන්නත් පුළුවන්. එයා ඒකට වෙන නමක් දාන්න පුළුවන්, වෙන මේක වෙන දාන්න ධාතුමයි. ඒ නිසා ධාතු මනසිකාට ගියාම දෙයියොත් අපිත් එක්ක ඉන්නේ, බ්‍රහ්මෙත් අපිත් එක්ක ඉන්නේ, තිරිසනුත් අපිත් එක්ක ඉන්නේ, ගහකොළත් අපිත් එක්ක ඉන්නේ, ස්වභාව ධර්මෙත් අපිත් එක්ක. මේ ඔක්කොම එකම ධාතුනේ. අර එක වෙන් කර ගැනීම තමයි මානවයික මානව ලෝකය කියලා, මනුස්ස ලෝකය කියලා කුණුහරුපයක් හදාගෙන මේ ලෝකෙ විනාශ කරනවා. අනික් සත්තුන් ඉන්න තියන්නේ නැහැ. අනික් සත්තු මේ හතුරෝ කියාගෙන, මිතුරෝ කියාගෙන, බෙහෙත් ගහගෙන, මරාගෙන, කාගෙන ජීවත් වෙන්න හදනවා. දැන් මනුස්සයාට මේ ගහපු බෙහෙත් කණ්ඩ වෙලා තියෙන්නේ. ධාතු වශයෙන් බැලුවා නම් අපි ලොකු සාංශ කියනවා නාශනය කියන වචනේ විස බීජ නාශනයටත් පාවිච්චි කරන්න එපා හුනියමක් කියලා. දවසට මේ වචනේ පාවිච්චි කරනවානේ අඩු කරන්නයි කියලා තියෙනවා. භංග වේවා කියන වචනේ අනුන් සඳහාවත් පාවිච්චි කරන්න බැරුවා භයානක වචන ඒවට කියන්නේ මේ වස්කවි කියලා. විස බීජ නාශනේ, සතුරු නාශනේ, ඒ නාශන කියන වචනේ කියන එක නැහිලා ඉවරයි. එහෙමනේ පද ඒ වචනවත් පාවිච්චි කරන්න එපා බෙහෙත් තියා. වචනවත් පාවිච්චි කරන්න එපා. ඒ වෙනුවට සුවපත් වේවා කියන්නේ. අමාරුයි. ඒසා ධාතු මනසිකාට දාපුවම මේක විශ්වගත භාෂාවක්. ඕනම කෙනෙකුට ධාතු වැටෙන්නේ එකම ආකාරයට. කවදාකවත් හිතන්න එපා ධාතු වලට ගෑනු පිටුමේ ભેදයක් තියෙනවා කියලා. තව ධාතු හිතන්න එපා ධාතු වලට පැවිදි ભેදයක් තියෙනවා කියලා. කවදාකවත් හිතන්න එපා ධාතු වලට බෞද්ධ ભેදයක් තියෙනවා කියලා. අපි හිතනවා මේවා බෞද්ධයි කියලා. කවදාකවත් නැහැ. ඊළඟට මම බලන් හිටියා YouTube එකේ මනුෂ්‍ය කතා කරලා කියනවා මේ manussකම තේරෙනකොට manussකම කාටත් එකයි. ඕනනම් මතකද කියලා අහනවා අවුරුදු 10කට ඉස්සෙල්ලා හිටපු වෙලාවක් මතක් කරලා බලන්න ඒ වෙලාවේ මේ වෙලාවේ අත්දැකීමේ කිසි වෙනසක් නැහැ. වයසට යන්නේ නැහැ manussකම. අද 20කට ඉතලා කල්පනා කරන්න වයසට යන්නේ නැහැ. ඔයා හිතන්නේ ඒකම තමයි මම හිතන්නේ. මට තේරෙන්නේ හිතනවට වැඩිය. කියනකොට මට මතක් වුණා මම නිල්ල බින්ද වෙලාවක මේ අර එළිය බංකුවේ ඉඳගෙන මොකද්ද එකට වෙරළු කනකොට හරි කමන්නේ කෙලිම ලුණු කැටයක් කටේ තියාගත්තා. ලුණු රස. මට මතක් වුණා අවුරුදු 10කට ඉස්සෙල්ලා මේ ලුණු රස මේකමයි. ලුණු රස වයසට ගිහිල්ලාම නැහැ. 20කට ඉස්සෙල්ලා ගිහිල්ලාම නැහැ. 30කට ඉස්සෙල්ලා ගිහිල්ලාම නැහැ. ලුණු රසෙ කවදාකවත් වයසට ගිහිල්ලා නැහැ. මං හිතනවා අවුරුදු 20කට ඉස්සෙල්ලා ලුණු රස විඳපු ලුණු රසයි අද ලුණු රස විඳින මමයි අතර වෙනසක් තියෙනවා කියලා. ඒක තමයි තකතිරුකම කියන්නේ. ඒක තමයි නාකි වෙනවයි කියන්නේ. තව කෙනෙකුට ලුණු කැල්ලක් තියන්නකෝ දිව දෙක කරන්න කියලා වෙනසක් දැනෙනවද කියලා? නෑ. ඒකයි බුදුජානසේ ලුණු රසයට විමුක්ති රසය කියලා කියන්නේ. මොහොතට ඕන තැන ඇඟිල්ල ගාලා කටේ ගා ගන්න විමුක්ති රසය තියෙන. හැම තැනම තියෙනවා මේක. මනුස්සකම තියෙනවා හැම තැනම. ඕනේ මේ භාවනා කරලා ගන්න එක නෙවෙයි. ඒක දන්නේ රහත් වුණාට පස්සේ විතරයි. එතකන් රහත් වෙන්න දඟලනවා. ඒකට මනුස්සකම නැහැ. භාවනා කරන දඟලන තාක්කල් මනුස්සකම නැහැ. එයා විශේෂයෙන් රහත් වෙන්න හදනවනේ. දැන් අනික් කට්ටිය මේ පහත් වෙලා අපි රහත් වෙලා. ඒ කට්ටිය දිහා නායෙන් බනාවෝ සිල් කඩන භාවනා දන්නේ නැති සතිය දන්නේ නැති හරි සවුතු. ඇත්තකින් නෙවෙයි නායෙන් අද බෞද්ධයට වෙලා තියෙන කුණු අරපේ කොච්චරද කියනවනම් භාවනා කරන කට්ටිය නොකරන කට්ටියට පොඩ්ඩක් සවුතුයි. ශෞත. අදිවර ශරීවර. අදි ශෞත.
මේ සාමාන්‍ය මනුස්සකමයි මේ දෙන්න හදන්නේ කියලා කිව්වොත් අම්මෝ අපි බුදුහාමුදුරට බැන්නයි කියලා කියනවා ධර්මයට බැන්නයි කියලා කියනවා. ඉතින් අපි ඒව මොකුත් කියන්නේ නැහැ. අපි මේ සති මාත්‍රේ දෙන්නේ. බුදුහාමුදුර බුදුහාමුදුර තමයි. ඔව්. මේ සම්මා සති ආපෝ නැහැ. ඒක නෙවෙයි. ඒ දෙන්නත් බෑ ගන්නත් බෑ උස්සන්න බෑ. සුන්දරාට දුන්න කොස බෑ පුදුමට උස්ස ගන්න. සම්මා සතියට යන්න බෑ නිකන් මේ සති මාත්‍රේ. ਉਹ කවුරු වින්දත් එකනේ. අමාරුව තියෙන බෞද්ධයට ගන්න බෑ. මොකද එයා කෙලින්ම අර සම්මා සතියට යන්න හදනවානේ. මුල්ලැවරියෙන්මයි ඉල්ලන්නේ. දින දෙකක් කාලා හිටපන්. නිසා කතෝලික මිනිස්සුන්ට කියපු ගමන් දෙමළ මිනිස්සුන්ට කියපු ගමන් මුස්ලිම් මිනිස්සුන්ට කියපු ගමන් ඉහළින්ම අල්ලනවා. ඒ මිනිස්සුන්ට තේරෙනවා පල්ලියෙන්වත් අපිට නොලැබෙන දේ පණිවිඩයක් මේ මම දැන් මෙතන සුවසේ වාඩි වෙලා ඉන්නවා. සතියේ. ඉතින් ඒ ළමයි ඊට පස්සේ ඒක කියන හැටි. ඒ ළමයි ඊට පස්සේ කියන හැටි ගඟේ නානකම ධම්මවිහාරය ආමතු කියනවා. අනේ සාංශ අවුරුදු 8යි ඒ ළමයි ඔබ වහන්සේ දන්නවා. මෙන්න මෙහෙමයි ආ භාවනා කරන්න හැටි කියන්නේ. මම හැමදාම පාඩම් කරන්න ඉස්සෙල්ලා විනාඩි 5ක් විතර හුදුවට සතියේ පිටනවා හැම පිෂේටම ලකුණු 90ට වැඩිය ලකුණු ලැබලා තියෙනවා. ඉතින් දෙමාපියන්ට ඔයිට වැඩිය සතුටක් තියෙනවා. දෙමාපියෝ කරන්නේ ටියුෂන් මාස්ටර් කෙනෙක් ගාට යනවා ඌ ළඟ තියෙන්නේ ඔක්කොම කක්කා. මේ මයි ළඟට මම ගත්තා නං. ඉතින් ඒ නිසා ඒ ධාතු වශයෙන් මානසිකාරය පවත්වනවා කිව්වනම් මම හිතන්නේ rahat වෙන්න ඕනේ නැහැ. ඒ ඇති. ඒ නිසා කයක් ගැන මතක් කරගන්න එක මම සහ මම නෙවෙයි කියලා ගන්න. ඒ වගේම මේ ඉන්න ඉරියව්වෙමයි භාවනා කරන්න තියෙන්නේ නැත්නම් ওই කියන සතිය පිටවන්න තියෙන්නේ. එහෙම නැතුව මේකට දඹදිව ගිහිල්ලා බාපණයක් දාගෙන සුදු සත සිල් සමා ඒත් එකම තමයි. ඒක පටන් ගන්නකොට හොඳ හිත අලුත් කරගන්න. ඒක කවදාරියකින් මිදෙන්න ඕනේ අපි. යථාටිතං යථාපනිහිතං. ඊට පස්සේ මේ අවකාශයට යන්නේ නැතුව මම සහ මම නෙවෙයි නැත්නම් විඥානීය කරන සෙල්ලම දැක් ගන්න බෑ. අවකාශයට බයක් තියෙනවා. භාවනා කරන අරමුණ නැති වුණා මාව නොපෙනී ගියා. එහෙම නැත්නම් මට පාළු වුණා තනි වුණා මහා මුස්පේන්තුයි කියලා භාවනා ගහලා කරලා නොකර අතාරිනවා අවකාශයේ පේන වෙලාව. නමුත් ඉන් එහාට යන්න බෑ. විඥානයේ සෙල්ලම් ටික දකින්න බෑ. අන්තිමේ දෙනක් මරනවා කියන උපමාව. ගෝඝාතකෝවා ගෝඝාතකෝ අන්ති වාසීවයි. ඒ කියන්නේ වෘත්තියේ වැඩක් එදා ඉඳලා තිබිලා තියෙනවා. ඔය මේ ළඟදී මේ ළඟදී නෙවෙයි 1900 මම හිතන්නේ 79 ඉන්දියාවේ ක්ෂීර විප්ලවය කියලා එකක් ආවා වයිට් රෙවොලූෂන් කියලා. ඒකට කූරියන් කියලා මිනිහෙක් ඇවිල්ලා දේශනයක් දුන්නා BMIC. ඉතින් අපි ෆයිනල් ඉයර් එකේ හිටියේ. මම තව දෙන්නේ තේරුණා යන්න කොන්ෆරන්ස් එකට. ඉතින් අපි ගිහිලා කතාව අහගෙන හිටියා. එයා කිව්වා මේ ඉස්සරහට හරිත විප්ලවය නෙමෙයි කරන්නේ සුදු විප්ලවය. අපි මූරා කියලා තව හරක් ಜಾති දෙකොල්ලක් අඳුල්ලා දීලා තියෙනවා. ඒ හරක් රැකපුවාම ළමයින්ටයි ගෙදර මිනිස්සු ඔක්කොටම තියෙන හරකොණ්ඩ කන්න දෙන එක. හරක අවශ්‍ය කරන කිරි ටිකයි ගොම ටිකයි ඔක්කොම ටික දෙනවා. ඉතින් ඒ විප්ලවයක් වෙලා. ඉතින් මට අහන්න උනා ප්‍රශ්නයක් ඉතින් මට අහන්න බෑ මට මොකද ඉංග්‍රීසියෙන් අත උස්සලා PMIC චික ප්‍රශ්නයක් අහන්න ගියාට අමාරුනේ කාලේ. ඉතින් මං හිතාගත්තා දැන් වයසට ගිය හරකොණ්ඩ මොකද කරන්නේ? මේ හරකොණ්ඩ ආදරය කරනවා සිය දෙයියන්ගේ වාහනේ හරකා දැන් මොකද කරන්නේ? ඊට පස්සේ මයි ළඟ හිටපු එකා ඔය හොඳම කතෝලික ඉංග්‍රීසි පප්පා කෙනෙක් මං කව මෙන්න මේ අහපන් ඊට පස්සේ මට බෑ කිව්වා. ප්‍රශ්න අහන්න කියන්නේ පුරුණාටි ගහනක් දුන්නා. ඊට පස්සේ එක්කෙනෙක් ඇහුවා මේ ඔයගොල්ලෝ වැඩි වෙන හරියට මොකද පෝ බය වෙන්න එපා කිව්වා යන තැන මුස්ලිම් මිනිස්සු ඉන්නවා කිව්වා. කුරියන් කිව්වෙ එච්චරයි. ඕනෙම තැනක මුස්ලිම් කට්ටිය උන් කපනවා. මේ පැත්තෙන් මේ සිව දෙයියගේ වාහනේ කියලා කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා කිරි ගන්නවා. පොඩ්ඩක් වයසට ගියාම මුස්ලිම් මිනිස්සු කෙනෙක්ලා මාර ගන්න විකුණන එච්චරයි. දැන් ගිහිල්ලා බලන්න ඉන්දියාවේ හැම ගෙදරකම ඉස්සරහින් හරක් දෙන්න උණ්ඩ කණ්ඩ දෙනවා මුළු පවුලම එකතු වෙලා එන් හෙන්න තරයි. දැන් ඒ හරක් ගෙනල්ලා තියෙනවා ලංකාවට. මොකද මේ හරක ඕන වෙලාවක එළියේ ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට කිරි තියෙනවා, හාන්න බෑ. සුදු හැම තියෙනවා මේ ලපේ තියෙනවා. මෙතන හඳයක්. කකුල් දෙකට මේස් දෙකක් දාලා තියෙන්නේ. අත් දෙකටත් දාලා සුදු මේස් දෙකක්. දැන් කළු මීහරකගේ මේස් දාලා ඉන්නේ. ඒ වගේ අමුතුයු ක්ෂීර විප්ලවයේ. ඉතින් ඒ වගේ කරනකොට අන්තිමට කපනවා. ඉතින් ඕකට වීගන් වෙලා හරි මැරෙන්න හරි වෙලා නැහැ. ගෝඝාතකෝ අන්තිවාසීවා කියන්නේ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් ඒ කාලේ. බමකාරෝ අන්තිවාසීවා ඔක්කොම මුදන්ස කියලා තියෙනවා. ඉතින් ඕවා වෙනස් කරලා නෙවෙයිනේ බුදුහාමර මිනිස්සු රහත් කෙරුවේ. වරරටේ ඇති. ඉුවේ තිබිච්චාව උඹ කරගන්න යන්න ඕනේ නැහැ. උඹ මස් මාළු කන්න ඕනෙත් නැහැ.
වෙහිටි මරාගෙන කන ජීවත් වෙන සිත අපි මොනව කරන්නේ? එපයි කිව්වොත් මල කචල්. දැන් ඔය මේ කොයිද මේ අනුරුද්ධයි සුතුන් ඉන්නේ දූපතර මොකද කියන්නේ? කොග්ගල. ඒ කොග්ගල ඉතුරු වෙන දාන ටික දානවා වතුරට. අනේ මාළුව එන සයිස්. රෑ 30 ඇවිල්ලා හොරේ මාළු අල්ලනවා. ටෝච් එක ගහපුවම එනවා. මොකද දැන් මිනිස්සුන් කන්න දීලා පුරුදු වෙලා. දැන් වතුරට මාළු වස්තානික නතර කරලා. සත්ත්ව කරනවා නිසා නෙවෙයි. ගමේ මිනිස්සු එනවා රෑ වෙනකොට අනිවාර්යයෙන්ම මාළු ටික අල්ලගෙන යනවා. ඉතින් කන්න දෙන්න නිසා මිනිස්සුන්ට යාළු වෙනවා උ. හතින් ගන්න පුළුවන්. ඌයි සත්තුන්ට හොයාගෙන කන්න දෙනවා නම් ඌ සත්තු වෙනකොට බය වෙනවා මන් ළඟට එනකොට ගහනවා. ඒක මනුස්සයට බය වෙනවනේ ඌ අඩුවාන්නේ. මනුස්සයා කියන්නේ නපුරු සතෙක් ඇත්තෙම නැහැනේ කන්න දෙන අතින්මනේ මරන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔය කඩුවෙල පටන් ගන්න තියෙනවා. කන්න දෙන්න. එහා පැත්තේ දූපතේ මාළු වැල්ලීම තානම් කියලා ගහලා තියෙනවා. ඉතින් රෑට හොරෙන් ඇවිල්ලා හොඳ ලොකු මේක අල්ලගෙන යනවලු. හොඳ ලොකු සත්තු ඉන්නවා. ඉතින් ওই වැඩේ අපිට පාලනය කරන්න බෑ. ඒක ස්වභාව සිද්ධිය. ඉතින් භාවනා කරන එකන දැනගන්න ඕනේ මේ ලෝකේ හදලා භාවනා කරලා නිවන් දකින්න යන එකක් තියෙනවා මහා කරුණාවයි. නමුත් නිතර මහා ප්‍රඥාවක් තියෙනවා. මේ ජරාව මේ මිනිස්සයා කියන සතාම සත්තු අවල මරලා කාලා ලෙඩ හදා ගන්න જાතියක්. ඒක නැතු ඉන්න පුළුවන්. ඒ කෑවයි කියලා බාධාවකුත් නැහැ. කිසිසේත්ම බාධාවක් නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කිරීමත් හරිම විප්ලවීයයි. අපි ඇත්තටම ගිය පාරෝ ටික කියෙව්වා. මම අද අපි කියෙව්වේ අද කතාවට ආරම්භයේ පිණිස මම ආරාධනා කරනවා තවදුරටත් අපිට කරුණු ඉදිරිපත් කරන්නයි කියලා. අර ද්වේතාවට පහරයි මෙතන දෙන්නේ මෙතන. තමාගේ කියන්නේත් මේ ධාතු හතර. අනුන්ගේ කියන්නේත් මේ ධාතු හතර. යථා ඉදං තථා ඒතං. යථා ඒතං තථා ඉදං. කියන මූල ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන තාක් තමයි මෙන්න මේ කියන සම්මර්ෂණය කෙරෙන්නේ. මේ යම්සේද එයත් එසේය. එය යම්සේද මෙයත් එසේය. ඉතින් මේනොත් අපට පැහැදිලි වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන මේ විග්‍රහයනොත් අපේ සිත් පවතින්නේ නානත්වයේ ගැලිලයි. බාහිර ලෝකයේ වර්ණානුව අප ඒ දේට නම් දීලා සංකල්ප හැටියට ඒවා වෙන් කරලා දක්වනවා. ඒක හිතට මහ වදයක්. ඒ නානත්ව සංඥාවෙන් සිත ඒකත්ව සංඥාවට ගෙනීමට පියවරක් හැටියට ගන්න පුළුවන් මේ ධාතු මනසිකාරය. මෙතන තියෙන්නේ ධාතු හතරක් පමණයි. හිත බොහොම සැහැල්ලුයි එතකොට. ඔන්න ඔය විදිහට එතකොට සතිපට්ඨාන සූත්‍රයේත් අර ගැඹුරු අර්ථය අපට මතු කර ගන්න පුළුවනි. මෙයින් අපට පේනවා මේ සූත්‍රාගත මනසිකාර ක්‍රමයේ මූලික පරමාර්ථය ධාතුයෝ ශුඤ්ඤතෝ පස්ස කියන බුද්ධ අවවාදයට අනුව ඉතින් ධාතුයෝ කියලා සානස. තෝ ප්‍රත්‍ය කියලා කියන්නේ ඔකට. එහෙම. ධාතුයෝ කියලා මෙතන තියෙනවා. කියන බුද්ධ අවවාදයට අනුව ධාතුන් ශූන්‍ය වශයෙන් සැලකීමයි. ධාතුන් ශූන්‍ය වශයෙන් බලව. කියන ඒ බුද්ධ අවවාදයට අනුව මේ ධාතුන්ගේ ශූන්‍යත්වය වටහා ගැනීමයි. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ ශූන්‍යත්වය වටහා ගැනීමයි ඒ සූත්‍ර ධර්මයේ එන ධාතු මනසිකාර ක්‍රමයේ පරමාර්ථය. මේ ශූන්‍ය කියලා කියන්නේ ඒකට ආත්මයක් නැහැ කියලා. පඨවි වලට ආත්මයක් නැහැ. තේජෝ වායෝ ආත්මයක් නැහැ. පඨවි ආපෝ තේජෝට වෙන් කරාට පස්සේ ආත්මය කියලා අහුවෙන කැලලකුත් නැහැ. ඒක තමයි ඔය පායසි රජතුමා කරලා බැලුවේ. මරලා බැලුවා. මේ දෙනක් ඉන්නවා පණ තියෙනවා මරලා බැලුවා. පිට වෙන දෙයක් නැහැ. එයා බෝතලයක් ඇතුලේ දාලා මරලා බැලුවා. වහලා උණු කරලා බලලා බැලුවා. කොහොම ප්‍රාත්මයක් තියෙනව පිට වෙන්න එපායි. බර වැඩි වෙනවද කියලා බැලුවා මරුවට පස්සේ. බර අඩු වෙනවද කියලා බැලුවා මරුවට පස්සේ. එහෙම දෙයක් නැහැ. ඒ පායසි රජු රෝයි දැන් ඉන්නේ විද්‍යාඥයෝ කරපු බයිලා ටික ඔක්කොම කරලා තියෙනවා. මේ ධාතු හතරට ගියයි කියලා ධාතු හතරම තියෙනවා. ආත්මේ නැහැ. ආත්මේ තියෙනවා. එතකොට මේ ධාතු හතරට පරිබාහිරයි ආත්මය කියන්නේ. ඒක Hindu එකේ තියෙනවා මේ ප්‍රාණ වායු, ඉතින් ගියාම අංගබංගානුසාරී වායු, ආශ්වාස වායු අර මේ ඒව සමහරට වැඩ කරනවා. බාහනේ ආත්මේ නැති වුණාට ඉදි වෙනවා, පෙන දානවා, සත්තු කනවා. ඒක සිද්ධ වෙනවා. ආත්මේ නැහැ. ඒ නිසා ආත්මේ ඒකාන්තයෙන්ම ධාතු හතරෙන් වෙනස්. ධාතු හතරෙන් පරිබාහිරයි. ඒ නිසා ධාතු හතරම ආත්ම සංඥාවෙන් ශූන්‍යයි. ඒ නිසා අපි බයයි ධාතු වශයෙන් බලන්න. මොකද ඒකේ ආත්මයට ඉන්න තැනක් නැහැ. න ගාධති කියන වචනේ පාවිච්චි කරනවා. ධාතු වලට විඥාණයට ධාතුල බැස ගන්න බෑ.
මොකද ඒකේ බැස ගන්න විඥානේ බැස ගන්න හැම වෙලාවෙම මම ආයනේත් එක්ක. මම කියන මගේ කියන ආත්මය කරන ධාතු ආත්මය කරගන්න බෑ. එහෙමනම් සුලිසුලක් කෙනෙකුට ඔහිට පී කියලා කියන්න පුළුවන්. වැස්සක් කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න එපා. ඕ නතර වැස්ස එපා එන්න එපා. කරන්න බෑ. ධාතු කිපෙන වෙලාවේ කිපෙනවා. ආත්මයට කරා. ඉතින් ආත්මයක දකින්න කැමතිද? ආත්මනේ විඥානේ. ඊට පස්සේ විඥානෙට කිව්වොත් ධාතු වශයෙන් බලපන් කියලා ලාවට පොඩ්ඩක් බලත හැකි. ඉන් එහාට බලන්න බෑ. ධාතු කිපුණොත් දොස්තරට බලන්න පුළුවන් අපිට බෑ. මේ සෙම කිපිලා මේ වාතේ කිපිලා මේ මොන කුණු හරපද මේ? දොස්තරත් ඒ වගේම ධාතු හතරක් නේ. ඊට වඩා අපිට මැට්ටෙක් නේ. අනිවාර්යයෙන් මැට්ටෙක්. දොස්තර වෙලා තියෙන්නේ. දොස්තර වෙලා තියෙන්නේ ඊයේ පෙරේද තිබුණු සාකච්ඡාවට ඇවිල්ලා හිටියා අය අර බුද්ධිකා. බුද්ධිමාද මට බඳ යා කැන්සර් හොස්පිටල් එකේ ડોක්ටර් කෙනෙක්. එයාට කැන්සරයක් හැදිලා. සම්පූර්ණයෙන්ම ආත්මය ඉවරයි. එයා දන්නවා වෙදකම් කෙරුවොත් අමාරු වෙනවා කියලා. කිමෝതെරපි යන්න. පස්සේ මට හදිස්සිය පණිවිඩයක් දීලා මම ලයිව්ලා කතා කරා. මං කිව්වා ඉතින් ඔය කැන්සර් හැදිලා දැන් අන්තිම දැන් මාරාන්තික බයින්ද සතිය පිහිටවන්න පුළුවන් කියලා. මම සැරෙන් කියන නිසා බාරගත්ත නැත්නම් එයා කියනවා ඒ වගේ වෙලාවට සතිය පිහිටවන්න තියා මේ සතිය පිහිටුපු කෙනෙකුට කැන්සර් එකවත් බාර ගන්න බෑ. ඒ තරම් අමාරුයි. ඊට පස්සේ මට කතා කරන්න වෙලාවක නැහැ. මම කොළඹ යන ගමන් වාහනේදී කතා කරේ. ඊට පස්සේ කිව්වා සාංශ පුළුවන් තරම් ඉක්මනින් ඉංග්‍රීසි වෙදකමෙන් අයින් වුණා කිව්වා. ඒකල මේ සිංහල වෙදකම් කිරුවක මේ කැන්සර් එකක් හැදිච්ච ડોක්ටර් කෙනෙක් මේ කතා කරන්නේ. දැන් සනීප වෙලා. දැන් සනීප වෙලා දුව එක දවසක් සතිපාසලට ඇවිල්ලා ඒක විනාඩි 5කින් සම්පූර්ණ හිස්තැන්ට යනවා. මෙයා කියනවා එහෙම වෙන්න බැරිලු දුවට. ඉතින් මං කෝ දුවට වෙන්න බෑ නෑ වෙන්නේ නෑනේ. ඔය දුවට කියපන් නිතිපත භාවනා කරන්න කියලා. දැන් ඊයේත් අන ගහනවා කඩුවෙලට පෙරේදා. ඇවිල්ලා සද්ද මේ හරෝදේ කට්ටිය ඉන්න වෙලාව ඉලා කතා කරලා ගියා. මම පොඩ්ඩක් කතා කරන්න. මම සංසම හරිම සබකෝලයි කතා කරන්න. ඒ වුණාට ඔබ වහන්සේ ඉදිරියට මම වෙවුලනවා මම කතා කරන්න. මම ඇවිල්ලා කැන්සර් ડોක්ටර් කෙනෙක්. කැන්සර් හොස්පිටල් එකේ වැඩ කරේ. මට කැන්සරයක් ආවා. මට කැන්සරයක් ආවට පස්සේ මම සම්පූර්ණයෙන්ම වැටුණා. පස්සේ හෙව්වා. හොයනකොට විදුර මහත්තයා කිව්වා ධම්මජීව හාමුදුරුවෝට යන්න කියලා. ඒ හාමුදුරුවෝ හම්බෙන්න බෑ. වාහනේ යන ගමන් කතා කරගියේ දැන් මම සතිය පිහිටවනවා. කොච්චර සතිය පිහිටවන්ද කියනවනම් මගේ දරුවට සතිය පිහිටව. දරුවා එක සැරේයි සතිපාසල ගියේ. දැන් එයා විනාඩි 5ක් භාවනා කරනකොට මොකක්වත් නැහැ කියනවා. දැන් අම්මට මේක අදාහ ගන්න බෑ. මං කෝ උඹට බැරි වුණා උඹ මැට්ටි. උඹ දොස්තර වෙලා තියෙන්නේ උඹට. ඒ කතා කරනකොට මේ කියන එක වැරදි. ඒ මේ දොස්තර වෙලා තියෙන්නේ සතිපා. ඒකට සරුවදේ කට්ටිය අහගෙන හිටියා. ඒගොල්ලෝ ඇවිල්ලා හිටියේ මේ ආපදා කළමනාකරණයට. මගෙන් දේශනයක් ගන්න මම කෝ ආපදා කරන්න නැතුව හිටපන්. කළමනාකරණේ පැත්තක දාලා ආපදා නොකරන්න වැඩ කරපන්. පැත්ත කරලා භාවනා කරපන්. සතිය පිහිටවපන්. කාටවත් දුක් දෙන්න එපා. ආපදා වලින් හම්බ කරන්න යන්න එපා. ආපද වලින් හම්බ කරන එක තමයි මේ ආපදා කළමනාකරණය කියන්නේ කුණු හරපයක්. විෂම දෙයක්. හොඳට සතිමත් වෙච්ච එක ගින්නටත් දක්ෂයි වතුරටත් දක්ෂයි ඕන දෙයක් උ කරાવી. ඌට කළමනාකරණයක් කරන්න ඕනේ නැහැ. ඌට කිව්වොත් අද කම්පැනි තේරෙනවා අනිත් එක්කනාගේ. අනිත් එක්කනාගේ අනුකම්පාව තේරෙනවා. ඉතින් අර අඬ ගන්න ආපු කට්ටිය අංජ බජල් වෙලා ගියා. මේ ආපදා කළමනේ කරන්නට ඇවිල්ලා ආපදාවකටපත් වුණා වගේ. ඊපස්සේ කට්ටිය ඔක්කොම භාවනා කරෙව්වා. විනාඩි 15ක් දාලා විනාඩි 10ක් විතර සක්මන් කෙරෙව්වා. සක්මන් කළා කතා කරේවා. සින්දු දෙකක් විතර කියෙව්වා. ඉවරයි. උන් එනකොට තිබුණු ආතතියක් නැතිලු. ඊට පස්සේ මේ අම්ම ඇවිල්ලා කතා කරා කැන්සර් මට මම කැන්සර් දැන් කොණ්ඩේ එහෙම ඇවිල්ලා දැන් සම්පූර්ණ ජීවිතය ගත කරන ඒ දවස්වල කියන ඉස්පිරිතාලට යනවා කියන එක පුදුමාකාර බයක්ලු. ඒ මැදට කොරෝනා වැඩියෙන්ම හැදෙන තැන ඉස්පිරිතාලේ. අද වැක්සින් ගන්න ගියාම එතන තියෙන තදබදේ නිසාම මේ සාමාන්‍ය ගමේ පොලක තියෙන තරම්වත් සදාචාරයක් නැහැ වැක්සින් පොලේ. ඉතින් අර එදා සාකච්ඡාවේදී කියනවාට ස්වාමී අනේ වැක්සින් ගෙවල් වලට ගිහිල්ලා ගහලා දෙන්න කියන්නේ මේ හරියට මේ බරව රෝගයට පරීක්ෂා කරනවා වගේ. එපා වැක්සින් කරන තැනට ගෙන්න ගන්න මිනිස්සු. ඔක්කොම ඉන්නේ බයෙන්. බහැදෙනවා එතන. පැත්තකටලා කරන්නයි කියන. ඉතින් ඒ වගේ ලෝකයක් තියේදී ආබදා කලමනය කරන එක බැලුවත් කැන්සර් එක ආවත් කැන්සර් හැදිලා හොඳට ඕම ආසන්න වෙලා හිටියත් සතිය පිටවන්න පුළුවන්. ඉතින් පිටේවට පස්සේ තේරෙනවා මේ පඨවි ආපෝ තේජෝ කියන එකම ධාතුවකවත් ආත්ම සංඥාවක් නැහැ. ඒක නිසා මේවා ශූන්‍යයි කියලා කියනවා, තුච්ඡයි කියලා කියනවා, රිත්තයි කියලා කියනවා, පරතෝ කියලා කියනවා, අනාත්මයි කියලා කියනවා.
ඒ නිසා අපි ධාතු දකින්න කැමති නැහැ. බඩේ කැක්කුම්, ඉසේ කැක්කුම්, කණේ කැක්කුම් කියලා මේවට නම් වණන් දාලා තියෙනවා. මේක තමයි ආරූඪ කියන්නේ. මේක තමයි වෛද්‍ය විද්‍යාව කරපු හෝනියම ලංකාව ලෝකෙට. හැබැයි මේ මෑත කට්ටිය නෙමෙයි. ආයුර්වේදෙත් ඕක කරා. මිනිස්සුනේ මේ නම් බුදුහාමර කෝ ඉස්ලාම් පටන් ගන්න ලෙඩ දෙකයි තියෙන්නේ. උච්චාර පස්සාවකම විතරයි ලෙඩකට තිබුණේ. කක්ක කරන්න තියෙන අමාරුවයි, චූ කරන්න තියෙන අමාරුවයි. ඒක තද වෙච්චාම අමාරුමනේ. දෙලා තියෙනවද? මං කියන්නේ රුද්‍රිගු කියලා එකක් තියෙනවා. ඒ තරමටම යන්න ඕන. අපි කේමනන්ද සාන්තේ ඉතාමත්ම පිරිසුදු. ආය මොකක්වත් නැහැ. එක දවසක් හොඳටම අමාරුයි. ධම්මගුත්තත් එක්ක එන ගමන් පාත්‍ර ශාලාවේදී නෑ 25 කුටියේ පල්ලෙයා. එතකොට හිටියේ මම හිතන්නේ 11 කුටියද මට මම 14 කුටියට මම දැන් කොහෙද කියලා 25 කුටියන්ට එහෙම අන්දරේ බඩ ගියා. ඒ සෝන්ස ස්ටක්. මොනක්වත් කරගන්න බෑ. ඒ තරම්ම පිරිසුදුයි. දැන් බඩ ගියා. කතාව මොකක්වත් නැහැ. ධම්මගුත්ත ගිහිල්ලා ඔක්කොම හරි ගැසලා හොදලා හරියම කිරුවා. වචනයක් කනගාටු ප්‍රකාශ කරුවෙත් නැහැ. අහම්බයක් ප්‍රකාශ කරෙත් නැහැ. බඩ ගිහිල්ලා. ඒක බෑන්ඩ් අපි හම්බ කරපුවා සීලේ අනම්මනම් මොකද වෙන්නේ? රෙද්ද පල්ලෙන් බහිනවනේ. කටේ තියෙන හරිවන්දා. ওই ලෙඩ දෙක විතරයි තිබිලා තියෙන ඉස්සල්ලා ලෝකේ. අද ලෙඩ වෙද්දු ගානට ලෙඩ තියෙනවා. ඉස්පිතාල ගානට ලෙඩ හදනවා. හැම ලෙඩටම වෙදෙක් ඉන්නවා. ඒකයි ඒ ලෙඩේ තියෙන බවට වග බලා ගන්නවා දිගින් දිගට. හරියට නඩුකාරයා දිගටම නඩු තියෙන බවට වග බලා. මේ දවස්වල හරි අප්සෙට් නඩු. උසාවි වහලා. නීතිඥයෝ නඩුකාරින්ද ඕම්ම ගන්න බැරුව ගිහිල්ලා. නඩු නෑ. නඩු තියෙන නඩු උසාවි වහලා. උන් කවදාකවත් හිතුවේ නෑ ওই වගේ තැනකට රට යයි කියලා. දොස්තරලත් කවදාකවත් හිතුවේ නෑ ඉස්පිතාලේ භයානක තැනක් වෙයි කියලා. මේ බේත් විදිනේව සේරම මේ රෝග බේසජ්‍ය සමුට්ඨිත රෝග වෙයි කියලා. රෝග දෙකයි තිබ්බේ. ඊට පස්සේ තමයි බඩගින්න පිපාසාවයි තියෙන්නේ. මේ කාපු දේෙන් ආපු ලෙඩේ තමයි ප්‍රශ්නේ. බීපු දේෙන් ආපු ලෙඩේ විතර. දැන් අද බලන්නකෝ ලෙඩවල නම කියන්න පුරුස්කප් කොලයක් මැදිනේ ලියන්න. ග්‍රීක වචනයි ලතින් වචනයි දාලා කියනවා. සංස්කෘතියෙන් කිව්වත් එච්චරයි. ওই ලෙඩ සේරම බයට හදාගත්ත දේවල් නේ. මටත් ලෙඩ තියෙනවා මම නෑ කියන්නේ. මම ඊයේත් ඇත්තට පස්පංගෝ 3 සැරයක් බීලා මේ යන්තම් බේරිලා ඉන්නේ. මොකද කකුල වෙනම වෙලා ඊයේ උණක් ගත්ත කකුලට විතරයි. ඌට ඉන්න දෙන්න බෑනේ මං ඉතින් මගේ වැටි කරා. කකුලේ අමාරුව තියෙන්නේ. බේත් බොනවා මාත් බේත් බොනවා. නේද ධාතු වශයෙන් බලන්නකෝ. ධාතු වශයෙන් බලන්න බෑ. මගේ ලෙඩේ බෑ. අල්ලපු ගෙදර මනුස්සයගේ ලෙඩේ නම් ධාතු වශයෙන් ඌට සේම කිපිලා කීයකි. මට සේම කිපුණොත් ආපෝ ඒක මීමැස් මොරේ. ඒක ඇවිල්ලා වලිපුවට එන්න පුළුවන්. ඒක ඇවිල්ලා මේක බහාපෝ ඒක සෙල්ලන්නේ නැහැ. ඒක දොස්තර දාලා බේත් දාලා ඉවරලා කතා කරමු ධාතු මනසිකාරය. මේ බේත් බීලා. ඉතින් සයි ධාතුසෝ වන්න ගියාම ඒක ශූන්‍යයි කියලා කියන්නේ ආත්ම වශයෙන් ශූන්‍යයි ඕනෙම ධාතුවක්. ප්‍රකට වෙන වෙලාවේ පුළුවන් තරම් හොයලා බලන්න තියෙන්නේ මොකද්ද මෙතන කොතනද ආත්ම කියන කොටස තියෙන්නේ කියලා. ධාතු වැඩ කරන්නේ කලින්ම තීන්දුව කරගත්ත behavioral pattern එකක්. මොකක්ද ඒකට කියන්නේ? චර්යා පද්ධතියකට. එයා කොහේ හිටියත් එච්චරම තමයි. උඹයන්ගේ හිටියත් එකයි, ලෙඩේ හට ගන්න කොටත් එකයි, යන කොටත් එකයි. ධාතුමයි. ඉතින් අපි කැමති නෑ මට හැදෙන ධාතු මං කියනවා ඒක නම් ටිකක් භයානකයි. මේ දති එකක්කමක් හැදුනොත් නම් බුද්ධ අම්මේ ඕනේ ලෙඩක් ඉවසන්න පුළුවන් දති එකක්කම තියෙනකොට නම් බෑ කියනවා. ඊට පස්සේ ඒකක්කමක ආපෝ සෙල්ලන්නේ නෑ. දති එකක්කමකද ඒකක්කමක් ආවොත් අම්මා හරිම අමාරුයි. ඉතින් ආයක පුම්බගෙන වවාගෙන කනවා. ඉතින් දොස්තරලා හරි කැමතියි. දොස්තරලා හරිම කැමතියි මේ ලෙඩ බය වෙලා ඉන්නවනම්. ඒකෙන් තමයි හම්බ කරගෙන කන්නේ. වෙද්දුත් එහෙමයි. ඉතින් පුරුමි වාසාවෙන් කියනවා කොයි වෙදාද මැරෙන්නේ නැත්තේ. කොයි නීතිඥයක්ද බොරු කියන්නේ නැත්තේ. ඉතින් ඔච්චර ඒගොල්ලෝ දක්ෂර මැරෙන්නේ නැතු ඉන්න බෑ. අඩු ගානේ බුදුහාමුදුරන් තිබුණා ලෙඩ නොවී ඉන්න. බෑ. ලෙඩ වෙනවා. ඒක බලන්න ධාතු වශයෙන්. එතකොට කියන ශූන්‍යතාවයෙන් මේක අදහස් කරන්නේ අපි ශූන්‍යතාවට කැමති නෑ. අපි ධාතු වශයෙන් බලන්න කැමති නෑ. මොකද ධාතුවක හිත පීඩා ගන්න දෙයක් නෑ. සිත් කරදර ගන්න දෙයක් නෑ. මොකද එයා වැඩ කරන්නේ කල්යතු සැලසුම් කරපු ක්‍රමයටනේ. අපිට කිව්වා මෙයාටත් වෙන්නේ මේකයි මෙයාටත් වෙන්නේ මේකයි. ඉතින් එන්න වෙච්ච දෙයට එන්න සේරද කියලා අපි පොත කියමු. නමුත් යම්කිසි හේතුවක් නිසා සමහර විට භෞතිකවාදයට නැඹුරු වුණ ಭಾರತೀಯ දර්ශනවල බලපෑම නිසාදෝ
මෙන්න මේ කියාපු සරල ධාතු මනසිකාර ක්‍රමයේ වෙනුවට සංකල්ප විතර්ක මගින් මේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර හිතේ පළපදියම් කර ගැනීමට කරන උත්සාහයක් වැනි ශාස්ත්‍රීය පරිේශන යම් යම් නිකායවල ඇති වෙන්න පටන් ගත්තා. නිකායන් පැන නගිනකොට ඉස්සෙල්ලා බලාපොරොත්තු වුණේ මේ පඨවි ආදී ධාතුන් හිතෙන් මකා දැමීම. අති දීර්ඝ කාලයක සිට අනාදිමත් කාලයක සිට සත්ව సంతානයේ ඇඳිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූතයන් හතර දෙනාගේ රූප මකල හැරීමයි මුලින් තිබුණ පරමාර්ථය. නමුත් පහු වෙනකොට හරියට අර භෞතිකවාදී දර්ශනවල පරමාණුවාදයට අනුව කෙරෙන විග්‍රහ වගේ මේවා බෙදන්න පටන් ගත්තා. කෙස් පලන තර්ක. වාච්‍යාර්ථය අනුව බලනකොටත් කෙස් පලන තර්ක වලින් මේ පඨවි ධාතුව සිතේම තව තවත් පළපදියම් කරගන්න, හොඳට පින්තාරු කරගන්න දරන උත්සාහයක් බවට පත් වුණා. මේ ශාස්ත්‍රීය පරිේශන. මේවා ගැන අපිට ටිකක් කල්පනා කරලා බලන්න සිද්ධ වෙනවා. සමහර විට ආචීර්ණ කල්පේනුත් ටිකක් ඈත් වෙලා මෙන්න මේක නිසා ඇත්ත වශයෙන්ම අර නිවන් මඟ ඇහිරෙන තත්වයක් පවා ඇති උණයි කියලා කියන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ පරිේශණය ඒ වගේ දෙයක් බුදුරජාණන් වහන්සේගේ පරිේශණය ඒ වගේ දෙයක් නොවේ. ධාතු හතර පිළිබඳ පරිේශණය ඒ විදිහේ දෙයක් නොවේ. සංයුක්ත නිකායේ නිදාන සංයුක්තයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ මේ පඨවි ආදී ධාතුන් හතර පිළිබඳව කළ පරිේශණයේ ප්‍රතිඵල. පඨවි ධාතුයා අහම් භික්කවේ අස්සාද පරියේසනං අචරින්. යෝ පඨවි ධාතුයා අස්සාදෝ තජජ්ජ ගමං. යාවතා පඨවි ධාතුයා අස්සාදෝ පඤ්ඤාය මේ සෝ සුදිට්ඨෝ. පඨවි ධාතුයා අහම් භික්කවේ ආදීනව පරියේසනං අචරින්. යෝ පඨවි ධාතුයා ආදීනවෝ තදජ්ජ ගමං. යාවතා පඨවි ධාතුයා ආදීනවෝ පඤ්ඤාය මේසෝ සුදිට්ඨෝ. පඨවි ධාතුයා අහම් භික්කවේ නිස්සරණ පරියේසනං අචරින්. පඨවි ධාතුයා නිස්සරණං තදජ්ජ ගමං. යාවතා පඨවි ධාතුයා නිස්සරණං පඤ්ඤාය මේතං සුදිට්ඨං. මේකේ තේරුම මහණෙනි මම පඨවි ධාතුවේහි ආස්වාද පරියේෂණයෙහි හැසිරුණා. ආස්වාදය සොයමින් ගමන් කළා. යෝ පඨවි ධාතුයා අස්සාදෝ තදජ්ජ ගමං. පඨවි ධාතුවේහි යම් ආස්වාදයක් වේද ඒක මම ලබා ගත්තා. යාවතා පඨවි ධාතුයා අස්සාදෝ පඤ්ඤාය මේසෝ සුදිට්ඨෝ. යම්තාක් පඨවි ධාතුවේහි ආස්වාදයක් වේද ඒක මම ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා. ඒ වගේම පඨවි ධාතුයා අහම් භික්කවේ ආදීනව පරියේසනං අචරින්. මහණෙනි මම පඨවි ධාතුවේ ආදීනව සොයමින් ගියා. මේ මුළු මහත් සංසාරයේම කළ පරිේශනයක්. එක ජීවිතයක නොවේ. යෝ පඨවි ධාතුයා ආදීනවෝ තදජ්ජ ගමං. පඨවි ධාතුවේ යම් ආදීනවයක් වේද මම ඒක ලබා ගත්තා. මම ඒක දැනගත්තා. යාවතා පඨවි ධාතුයා ආදීනවෝ පඤ්ඤාය මේසෝ සුදිට්ඨෝ. යම්තාක් පඨවි ධාතුවේ ආදීනව පක්ෂයක් වේද ඒක මම ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා. පඨවි ධාතුයා අහම් භික්කවේ නිස්සරණ පරියේසනං අචරින්. මහණෙනි මම පඨවි ධාතුවෙන් නික්මීම සොයාගෙන ගියා. යම් පඨවි ධාතුයා නිස්සරණං තදජ්ජ ගමං. පඨවි ධාතුවෙන් නික්මීමක් නිස්සරණයක් වේද එය මම ලැබගත්තා. යාවතා පඨවි ධාතුයා නිස්සරණං පඤ්ඤාය මේතං සුදිට්ඨං. පඨවි ධාතුවේහි යම්තාක් නිස්සරණයක් වේද එය මම ප්‍රඥාවෙන් දැකගත්තා. ඔන්න ඕකයි බුදුරජාණන් වහන්සේ මේ ධාතු හතර පිළිබඳව කළ පරිේශණය. පඨවි ධාතුව වගේම අනෙක් ධාතුන් පිළිබඳවත් මේ විදියටම සඳහන් වෙනවා මේ සූත්‍රයේ. මෙතන මේ අස්සාද කියලා ප්‍රකාශ කළේ ඒක ඒ සූත්‍රයේම සඳහන් වෙනවා පඨවි ධාතුව නිසා ඇතිවෙන සුඛ සෝමනස්ස දෙක. පඨවි ධාතුව කරන කොටගෙන සැප සොම්නස් වේද අන්න ඒකයි ආස්වාදය. අස්සාද කියලා ප්‍රකාශ කළේ. පඨවි ධාතුවේ යම් අනිත්‍යතාවක්, ඡය වෙන, වැය වෙන, වෙනස් වන ස්වභාවයක් ඇද්ද? එයයි ආදීනවය. නිස්සරණ හැටියට ප්‍රකාශ කළේ පඨවි ධාතුව පිළිබඳ චන්දරාගය නැති කිරීමයි. චන්දරාග ප්‍රහාණයයි. මෙන්න මේ පරිේශණයේ ප්‍රතිඵල අනුවයි බුදුරජාණන් වහන්සේ අපට වෙන එකක් තබා සිව්පස පරිභෝගයේ පවා දක්වා වදාළේ. ඒක හොඳට ප්‍රකාශ වෙනවා අරිය වංශ සූත්‍රයේ එහෙම. සිව්පස පරිභෝගයේ පිළිබඳව එහෙම සඳහන් වෙන තැන පාට කීපයක් සඳහන් වෙනවා. ලද්ධාච පිණ්ඩපාතං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්නාවි නිස්සරණ පඤ්ඤෝ පරිභුංජති. එතන අර අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ
කියන්නේ තෘෂ්ණාවෙන්, ලෝභයෙන්, ගිජුකමෙන් නොබැඳී, එයින් නුමුලාව, එයට යට නොවි. එයින් අපට පෙනෙනවා ඒකේ ආස්වාද පක්ෂය. ඒ ආස්වාද පක්ෂයෙන් බේරෙන එකයි. ඊළඟට ආදීනව දස්සාවි. ඒකේ ආදීනවත් තේරුම් අරගෙන සාමාන්‍යයෙන් වැඩිපුර ආහාර ගැනීම පමණක් නොවේයි, ඒ ආහාර නිසා ඇතිවිය හැකි තව නොයෙකුත් ආදීනව තියෙනවා. ඒ වගේම නිස්සරණ පඤ්ඤෝ මේ ආහාරය ගන්නේ ආහාරය නැති කිරීම සඳහායි. වෙන විදියකින් කියනවා නම් ආහාරං නිස්සාය ආහාරම් පජහත කියලා ප්‍රකාශ කළා. ආහාරයම පිහිට කරගෙන ආහාරය අතහරින්නයි බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ. අන්න ඒ විදිහට නිස්සරණ පඤ්ඤෝ ආහාරයෙන් මිදීම සඳහා ආහාර ගන්නෙ. මේකත් බැලුවාම අර කලින් කියාපු ප්‍රහේලිකා කියමන් වගේ ගැඹුරු අදහසක්. මේන් අපට පේනවා මෙන්න මේ ධාතු මනසිකාරයේ මූලික අදහස කුමක්ද? පහු කාලයක මේක කොයි පැත්තටද වැටුනේ කියලා. සංඥාව කියන එක මිරිඟුවක්. මේ මිරිඟුව ඔස්සේ දුවන්න වගේ සංකල්ප විතර්ක මගින් මේ ධාතුන් හතර ඔස්සේ සොයන්න යෑම අත්‍ය වශයෙන්ම භෞතික විද්‍යාඥයින්ට අයිති දෙයක්. මෙතන උවමනා කරන්නේ මේ අති දීර්ඝ සංසාරයේ පඨවි ආපෝ ආදී මේ ධාතු හතර නිසා සත්වයා තුල ඇඳී තිබෙන රූප සංඥාවෙන් මිදීමයි. රූප සංඥාව මකා දැමීමටයි බුදුරජාණන් වහන්සේ හැම ක්‍රමයක්ම අපට උගන්වා වදාළේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ධර්ම හතර නිසා අප තුල තිබෙනවා එක්තරා රූප සංඥාවක්. ඒ රූප සංඥාව නිසා තමයි නිමිති ගන්නෙ. ඒ හතරම ඇත්ත වශයෙන්ම අනිත්‍යයි. නමුත් ඒවා නිසා ඇති කරගත්තු රූප සංඥාවල් අපේ සිත්වල පළපදියම් වෙලා තිබෙනවා. ඊ타ත්ම ඈත සංසාරයේ ගත්තු නිමිති තමයි සමහර කෙනෙක් ඔය ඇලුම් හෝ ගැටුම් හැටියට අරගෙන දීර්ඝ කාලයක් මේ සංසාරයේ වඩන්නේ. වෙන විදියකින් කියනවා නම් විතර්ක ප්‍රපංච. විතර්ක ප්‍රපංච වැඩෙන්න පටන් ගන්නෙ මෙන්න මේ රූප සංඥාව නිසයි. වෙන විදියකට කියනවා නම් වර්ණ සංඨාන ආදිය අනුව, ඒ කියන්නේ ඒවායේ වර්ණය අනුව, හැඩරුව අනුව අපි එකක් තව එකකින් වෙන් කරගෙන ඒකට නමක් එහෙමත් දාගෙන ඇලුම් බැඳුම් වටිනාකම් ආදියෙන් ඒක තවත් හිතේ පළපදියම් කරගෙන ඒ විදිහේ නිමිති ඇති කර ගන්නවා හිතේ. ඒවටම තමයි අර සංඥා අනුසය කියලා කියන්නේ. මදුපිණ්ඩික සූත්‍රයේ එහෙම සඳහන් වුණා සංඥා නානුසෙන්ති කියලා. රහත් සිතෙහි සංඥාවන් අනුසය වශයෙන් පවතින්නේ නැහැ. නමුත් නොරහත් සිතෙහි යම්කිසි ප්‍රමාණයකට මේ සංඥා අනුසය වශයෙන් පවතිනවා. සංඥා අනුසය පිහිට කරගෙනයි විතර්ක ප්‍රපංච වඩමින් තම තමන්ම සංසාරයේ දුක් වවාගන්නේ. මෙන්න මේ නිමිති හිතින් ගිලිහි යාමට නම් මේ පඨවි ආදී ධාතුන් හතරේ අර ආදීනව පක්ෂය අවධාරණය කරගන්නට සිද්ධ වෙනවා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල බොහෝ සූත්‍රවල මේ පඨවි ආදී ධාතුන්ගේ අනිත්‍යතාව ගැන සංඝයාට ප්‍රකාශ කළේ. අමුතු පරමාණුවාදයක් දේශනා කරන්න නොවේ ඒක කළේ. දැන් අපි මෙතනදී ওই විද්‍යාවට වෙච්ච දේ ගත්තොත් ඇත්තටම මේ පරිච්ඡේදයේ කියපු විදිහට ඒ සමහර කොටස් තියෙනක භෞතික විද්‍යාඥයාගේ වැඩ. අපි ඉස්කෝලේ යන කාලේ තිබුණු භෞතික විද්‍යාවේ තිබුණේ ඒ කොටස් වෙන් කරලා ආවර්තතාවගේ හැටියට ඒක කොටු වල දාලා මේවා ඝන මේවා ද්‍රව මේවා වායු කියලා කොටස් තුනකට කඩලා පෙන්නනවා. පහු වෙනකොට ඒකට තව තර්මල් ෆිසික්ස් කියලා තේජෝ ධාතුවත් ගත්තා. ඒක එනකොට ටිකක් කල් ගියා. ඉතින් එහෙම ආවට පස්සේ ඔක බෙදාගෙන ගියා. ඉතාලම ලස්සනට වෛද්‍ය විද්‍යාව මේ භෞතික විද්‍යාව ඒ ධාතුන්ගේ ධාතු ගුණ පෙන්වන්න පටන් ගත්තා. ඔය දන්න ඔක්කොම පාස් වුණා. ඉස්කෝලේ පාස් වුණා මාත් පාස්. උසස් පෙළත් පාස් වුණා භෞතික විද්‍යාව. උනාට පස්සේ අයිසෙක් නිව්ටන් තමයි පප්පා. ඔළුවට ඇපල් ගෙඩියක් වෙන්න තරමට ධාතු ලොකු වෙන්න ඕනේ යාට. ඊට පස්සේ මේක කඩාන යනකොට තමයි මේ ධාතු සහ ශක්තිය අතර වෙනසක් නැහැ කියන එක තේරුම් ගත්තේ. ඒක ඒ ධාතු මනසිකාට හෙන ගෙඩියක් වුණා. E=mc² කියන්නේ ඒකයි. E කියන්නේ එනර්ජි ශක්තියක්, M කියලා කියන්නේ ස්කන්ධයක්. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මේ ශක්ති මේ ස්කන්ධ බාටපත් වෙන ස්කන්ධي සත්‍ය බාටපත් ශක්තියක් බාටපත් තමයි පරමාණු ශක්තිය කියන්නේ. ඉතින් ඒක හොයාගෙන පොට්ට chance එකකින් තමයි ඔය මේ අයින්ස්ටයින් E=mc² කියලා ගැහුවේ. දැන් තාම සැක කරනවා ඒ ගැන. කොහොමද ගැහුවට පස්සේ අයිසෙක් නිව්ටන් ලොකු පිම්මක් පැනලා මේ දේවල් කියන්න පුළුවන් ශක්ති වෙන්න පුළුවන්. ලොකු ස්වාමීන් වහන්සේ ඒක ලියනවා සමථ විදර්ශනා භාවනා මාර්ගයෙන් අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම.
ඕක ලොකු සංසලිවි 1930 40 ගණන් වල. මේ අද්‍රව්‍ය කියලා කියන්නේ ශක්තිය. ඒකෙන් ද්‍රව්‍යයක්ම වන්න පුළුවන්. ඒ ශක්ති සුලියක් බවට පත් වෙනකොට ප්‍රවාහයක් බවට පත් වෙනකොට ඒක යම් යම් කෘත්‍ය කරන්න පුළුවන්. විදුලිය ගමන් කරනකොට කෘත්‍ය තුනක් සිද්ධ වෙනවා. භ්‍රමණ කෘත්‍යයක් සිද්ධ කරනවා, තාප කෘත්‍යයක් සිද්ධ කරනවා, මේ කාන්දම් කෘත්‍යයක් සිද්ධ කරනවා. ඉතින් ඒ තුන කඩලා ගත්තාම ඒක ජෙනරේටර් එකක් හදාන්න පුළුවන්, නැත්නම් විදුලිය හදන්න පුළුවන්. ගොඩක් දේවල් කරතයි. හැම ශක්තියකම මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් ශක්තිය තමයි ද්‍රව්‍ය බවට පත් වෙන්නේ. ඉතින් ওই දෙක මැද තමයි අයිසැක් නිව්ටන් වැටුනේ, අයින්ස්ටයින් නැගිලා හිටියේ. දැන් භෞතික විද්‍යාව ඉවරයි. ඒක ෆ්‍රිජ් ඔෆ් කප්රා ලියලා දැන් අවුරුදු 40ක් 50ක් වෙනවා. ටාව් ෆිසික්ස් කියන පොතේ ගෝ ආයෙ ඉදිරියට භෞතික විද්‍යාවක් නැහැ. මේවා ද්‍රව්‍ය නෙවෙයි දැන්. මේවා ශක්ති. දැන් යන්නේ පරමාණුක ද්‍රව්‍ය වලට විතරයි ගුරුත්වාකර්ෂණය බලපාන්නේ. ශක්තිය වලට ගුරුත්වාකර්ෂණය බලපාන්නේ නැහැ. ශක්තිය වලට බලපාන්නේ strong and weak මේ න්‍යෂ්ටික ශක්තිය විතරයි. වට කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික්ස්. ඒ ශක්තිය මේ ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ. ඉතින් උතරින් ගියාට පස්සේ විද්‍යාව ගියා අමුතු තැනකට. දැන් හැම විද්‍යාඥයෙක් අතරමං වෙලා ඉන්නේ. අද මේ ලෝකේ විනාශ කෙරුවේ ඔන්න පෙරේත જાතිය. අපේ දරුවෝ ඔක්කොම අපි හදලා ඕකට තමයි දාන්නේ. අපේ දරුවෝ එක එකක්වත් දන්නේ අපි කාටද වැඩ කරන්නේ කියලාවත්. වැඩ කරන්නේ ওই ශක්තිය යොදවලා මානවය විනාශ කරන්න. නියුට්‍රෝන බෝම්බ කියලා කියන්නේ මානව වර්ගයාම පොළොව තුලින් තලින් දුරු කරන්න කරන දෙයක්. ඒකේ අතුරු ප්‍රතිඵල තමයි ඔය සෙල්ෆෝන් එකයි, කාර් එකේ තියෙන ස්විච් එකයි, රිමෝට් කන්ට්‍රෝලර් එකයි ඔක්කොම අතුරු ප්‍රතිඵල. කවදාකවත් හොඳක් වෙන්නේ නැවයි. වෙන්න බෑ. දැන් මේ ශක්තිය පාවිච්චි කිරීම සඳහා සීලයක් නැතුව, බයලජ්ජාවක් නැතුව, ආචාර ධර්ම නැතුව පාවිච්චි කරන්න ගියාම අද ලෝකෙට වෙලා තියෙන දේ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරා උතනින් එහාට යනකොට සතියත්, සීලයත්, ශ්‍රද්ධාවත් තුන තියාගන්න කියලා. අරගොල්ල මුලින්ම ශ්‍රද්ධාව අයින් කරලා පටන් ගත්තේ. ඒ නිසා මගෙත් වයස අවුරුදු 6 ඉඳලා ওই 30 ගාන වෙනකන් ශ්‍රද්ධාව අයින් කරලා තමයි අපි විද්‍යාව ඉගෙන ගත්තේ. දැන් තේරෙනවා අපි අමුණයෝ වෙලා මීහරක් වෙලා තියෙනවා. අපි ලං කඩුව හම්බෙලා තියෙන්නේ මේ රිලෙවෙකට, වඳුරේකට අහුවෙච්ච තැන වනනවා. උඩ ශ්‍රද්ධාව නැහැ. ඒ නිසා දැන් අද තියෙන ප්‍රශ්නේ තමයි මේ විද්‍යාවට ඉමෝෂනල් ලිටරසි එක දෙන්න ඕන. බයලජ්ජා දෙක ඇති කරන්න ඕන. තමන් කරන දෙයට වග වෙන්න ඕන. එතකොට විද්‍යාඥයෙක් වෙන්න බෑ. ඒකට අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙකට කඩලා යන තරමට ඉතාමත්ම වරපතර ප්‍රශ්න මුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුවම කරන්නේ බටහිර ලෝකයේ තිබුණු කුණු හරපයක්. එහෙම නැත්නම් අපි කියනවනේ මේ හිඩන් කරිකියුලම් කියලා. ඒගොල්ලෝ යට තිබුණේ මේක දේව නිර්මාණයක් කියන්නේ. තන්නේ කරම ඒක යට තිබුණේ ආසියාවේ අප්‍රිකාවේ තිබුණ සදාචාරය විනාශ කරන්න. විනාශ කරලා ගෑණියක් ඉස්සරහට තියලා රූපලාවන්‍ය පෙන්නලා ස්ත්‍රී වශීකතාවයට දාගෙන යන ගමනක්. දැන් කියලා වෙලා තියෙන්නේ. එහෙම යන්න ඕනේ මොකද මේක කලියුගේනේ. ඉතින්දි කාලියම්ම එළියට එන්න ඕනේ. ඒ Hindu ශාස්ත්‍රයේ හැටියට. ඉතින් මේකට ගියාට මොකද බුදුරජාණන් මේ කලින් කියලා තියෙනවා කියනකොට මට එක්කෙනෙක් කියන උඹලව පොලිමේ තියලා වෙඩි තියාවි උණ්ඩ කියන්නේ ඒක ඒගොල්ලෝ හොයාගත් එකක් විදියට. මේ ද්‍රව්‍ය ඒගොල්ලෝ හොයාගත්තා, ශක්තිය ඒගොල්ලෝ හොයාගත්තා, පරමාණුක ශක්තිය ඒගොල්ලෝ හොයාගත්තා. ඒ නිසා මේ ශක්තිය හසුරවා ගන්න සීල සමාධිය තියෙනවායි කියන ආශියා කරේවා ගියොත් අරගොල්ලන්ට තියෙනවා ඒගොල්ලෝ මිලෙච්චයි කියලා. ඒගොල්ලෝ කැමති නෑ අපි වගේ කෙනෙක් ලෝකෙ ඉදිරියට ගිහිල්ලා කියනවට මේක බුදුහාමුදුරු අවුරුදු 2000 ගානට කියලා තියෙනවා උඹලට දැන් තේරෙන්නේ නෑ තාම. අපි උඹලා දිහා බලන ඉන්නවා උඹලා මේ ගූ අත ගාන මේ මඩ අත ගාන පොඩි දරුවෝ වගේ. ඔකේ තව ඉස්සරහ ගමනත් අපිට කියතයි. ඔක දිගේ ගියාම වෙන ඉස්සරහ ගමනත් කියතයි. ඒක වෙන්න ආරිමුකෝ. කිව්වොත් එහෙම අපිට දේශපාලන බලපෑම් වෙනවා. ආර්ථික බලපෑම් වෙනවා. අපි ඔය සැන්ක්ෂන්ස් වලට දානවා. ඒක කියන්නේ මොකද්ද? සම්බාධක පානවා. ওই විදියට යන්න ආරිමු. ඉතින් ඒ නිසා ඒක තමයි අපි තේරවාදී කරන්නේ. අපි මේ පේටන්ට් ඉල්ලන්නෙත් නැහැ. අපි මැග්සේසේ සම්මාන ගන්න යන්නෙත් නැහැ. අපිට නොබෙල් ප්‍රයිස් නුත් එපා. අපිට මේ කාටවත් සම්මාන දෙන්න ඕනක මොකුත් නැහැ. නිස්සද්ද ජීවිතයක් ගත කරන්න, සතිමත් ජීවිතයක් ගත කරන්න. එතකොට අපි කරන මේ විප්ලවය ඔය කියන විශාල විද්‍යාඥයෝ අපිව පරීක්ෂණයට දාලා ගිනි පිග්ස්ලා කරලා තේරුම් ගනි. අපේ ජීවිත කාලය තුල වෙයිද කියන්න බෑ. වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. නමුත් ඒක හරි අමාරුයි සම්ප්‍රදාන කුල හිතන මනුස්සයාට මේ අධ්‍යාපන ක්‍රමය හරහා විද්‍යාව හරහා ඔය තියෙන සදාචාර කවදාකවත් යන්න බෑ.
මේ ධර්මයේ අනකොට විද්‍යාව විනාශ වෙන්න ඕනේ. සම්ප්‍රදාය විනාශ වෙන්න ඕනේ. සංවිධාන විනාශ වෙන්න ඕනේ. ඒකෝ ූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ. ඒකෝ ූපකට්ටෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ. ඒ සමාජගතව ඔය වැඩේ කරන්න බෑ. සමාජගතව කරන්න පුළුවන්. සමාජගතව කරන්න පුළුවන් හොඳ නායකත්වයක් තියෙන කෙනෙකුට. හැබැයි සමාජයට කියන්නේ සීරුවෙන් සිටින්. එච්චරයි කියන්නේ. සරසෙන් එළවෙන්. ඊටපල්ලා ඔන් ටෝස්. එනවා බලලා තේරුම් ගන්න. නැත්තම් සමාජයට තේරුම් ගන්න බෑ. ඔය මේ පද්ධතිය හදන්නේ. ඒක ඉතින් ඒ විනාශේ මුල. මේක ඒකෝ ූපකට්ටෝ අපමත්තෝ පහිතත්තෝ විහරන්තෝ. ඉතින් අපි එක එක ළමයට කතා කරලා කියනවා ඔයා කරුණාකර සතිමත් වෙන්න. එක එක ගුරුවරට කතා කරලා කියනවා කරුණාකර සතිමත් වෙන්න. එක එක පාසල් පද්ධතියට කතා කරලා කියනවා කරුණාකර සතිමත් වෙන්න. ඒතර බලන්න වෙනදී. ඒක වෙනවට පද්ධතිය බයයි. අපි මේ විනාශ කරන්න එනවයි කියලා අපි එක එකන කඩලා දාන්න හදනවා. අපි ඩිසෙන්ට්‍රලයිස් කරන්න හදනවා. මොකද සෙන්ට්‍රලයිස් සිස්ටම් එක මේක ගහන්නේ. අපි හිමීට කරලා බලමු අදට ඇදිනේ. පහලේ කුටියේ සමර්ථ කරනවා. සයින්සාර පොඩ්ඩක් මහත්තයෙකුට පොඩි දෙයක් තියෙනවා. අර කමල් මහත්තයාට ඒක හොඳයි කියන්න. අපිට වෙලා යනවා හැබැයි අවසරයි පූජනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඇතුළු පූජනීය සංඝරත්නයන් අවසරයි. මම මේ නිස්සාරණ වනයේට ඇවිල්ලා සවනසම මාස 5ක් කාලයක් ඒ වතාවත් වල යෙදিলা සිටියා. මින් ඉදිරියට මට දසසිල් ලබා ගන්නත් පණ්ඩු පලාස පන්තියට ඇතුළත් වෙන්නත් ගරුතර මහ ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඇතුළු සංඝරත්නයන් ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. දැයි කායයට විරුද්ධත්වයක් නැත්නම් අපි තව දවස් 3කින් විතර මේ ගුරු අන්දර. ආය අතරතුර කාට හරි තියෙනවා විරුද්ධත්වය ප්‍රකාශ කරන්න අපි අවස්ථාව දෙනවා නැත්නම් අපි පාලිය කුටියට බාර දෙනවා තම්බන කන්නේ තම්බන කපම් බැදගෙන කන්නේ බැදගෙන කපම්. මයික් එකත් බාර දෙනවා. අවසරයි සර්. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහත් සංඝරත්නයන් අවසරයි අඟහරුවාදා සිදු කරනු ලබන නිවනේ නියම වනපොත ඉදිරියෙන් බාගෙන සිදු කරනු ලබන ධර්ම සාකච්ඡාවේ දැන් මේ නොමාවුනේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නය යෝගාවචර පිරිස ඇති පිරිස නිරන්තරයෙන් සම්බන්ධ වීම සිරිතක් වෙනවා. මේ විදිහට සකස් වූ ධර්ම සභාවක පූජනීය චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ නිවනේ නියම වනපොතින් කරුණ ගෙනාවේ. පූජනීය නායක ස්වාමීන් වහන්සේ අවිද්‍යාමය යුගයේ තියෙන විද්‍යාවක් වශයෙන් පිරිසට දැනුවත් කරමින් සිද්ධ කරගත්තා වූ පිනත් අප සැම විසින් සම්බන්ධ වෙලාත්පත් කරගත්තා වූ පිනත් අපට ලෝයස්තමට නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ මෙසේ පින් දෙමු. ittavata cammi